ආයුබෝවන් අපි එහෙනම් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ නිර්දේශයේ පවතින තුන්වන ඒකකය තමයි පස. ඒකකයේ අංකය 3. පස හරි වැදගත් ඒකකයක් වෙනවා. මේක කෘෂිකර්මය අපේ උසස් පෙළට හඳුන්වා දීපු දවසේ ඉඳලම දිගටම ක්‍රියාත්මක වෙච්ච ඒකකයක්. ගොඩක් ප්‍රශ්න අහනවා, ගොඩක් හැම අවුරුද්දකම ප්‍රශ්න අහනවා. ඒ වගේම අනිවාර්යෙන් ප්‍රශ්න අහන ඒකකයක්. බහුවර්ණ අනිවාර්යෙන් තියෙනවා. ව්‍යුහගතත් බොහෝ දුරට තියෙනවා. රචනාත් අනිවාර්යෙන් වගේ තියෙනවා. නිසා පස කියන එකකිය හොඳට ඉගෙන ගන්න එක වැදගත් වෙනවා. මම මෙතන බලාපොරොත්තු වෙන්නේ මේක දිගේ එකකයක් නිසා ඔක්කොම එක සැරේම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පොඩි කොටසක් අද කතා කරන්න. එතකොට ඕගොල්ලෝ ඒක පාඩම් කරලා ඒ කොටස සෙට් කරාට පස්සේ මම ආයෙමත් තව කොටසක් කතා කරනවා. එහෙම කරගෙන යන්න. දැන් පුතේ පස කියන ඒකකයේ නිපුණතා මට්ටම් තියෙනවා 9ක්. නිපුණතා මට්ටම් 9 බොහොම කෙටියෙන් මතක් කරනවා නම් මම පස්සේ එක එකක් වෙන වෙනම තීරි මතක් කරලා දෙන්නම් ඕගොල්ලන්ට. පළවෙනි එක තමයි මේ පස හට ගන්න ආකාරය. පසේ සම්භවය, ඒ වගේම මේ අර්ථේ කතා කරනවා පාංශු පැතිකඩ පිළිබඳව. මොක තමයි පළවෙනියෙන්ම අපිට හම්බ වෙන පස යටතේ කතා කරන්න තියෙන මාතෘකාව. ඊළඟට ඔහොම පසක් හදාගත්තට පස්සේ මේ පසේ තියෙන විවිධ සංඝටක, ඝන සංඝටක තියෙනවා, ද්‍රව තියෙනවා, වායු තියෙනවා. අන්න ඒ වගේ පාංශු සංඝටක පිළිබඳව අපි සලකා බලනවා දෙවෙනි නිපුණතා මට්ටමේ. අපි එනවා තුන්වෙනි නිපුණතා මට්ටමට. එයටත් මේ පසට අලුතෙන් හඳුන්වා දීපු මාතෘකාවක් තියෙනවා. ඒ ගැන ටිකක් කතා කරනවා. අපි කියනවා soil health හෙවත් පාංශු සෞඛ්‍ය කියලා. පාංශු සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා බලමු. එතකොට මේ පාංශු සෞඛ්‍යයට බලපාන ගතිගුණ තියෙනවා. භෞතික ලක්ෂණ නැත්නම් භෞතික ගතිගුණ තියෙනවා, රසායනික ගතිගුණ තියෙනවා, ජෛවීය ගතිගුණ තියෙනවා. පසේ සෞඛ්‍යයට බලපාන භෞතික ලක්ෂණ හෙවත් භෞතික ගතිගුණ එක නිපුණතා මට්ටම. ඊළඟ නිපුණතා මට්ටම පසේ සෞඛ්‍යයට බලපාන රසායනික ගතිගුණ. ඊළඟ නිපුණතා මට්ටම තමයි පසේ සෞඛ්‍යයට බලපාන ජෛවීය ගතිගුණ. දැන් මේ පසේ සෞඛ්‍යයට බලපාන භෞතික ගතිගුණ යටතේ අපි අවධානය යොමු කරනවා වෙන්න පුළුවන් පාංශු වයනය, පාංශු වර්ණය, පාංශු ව්‍යුහය, පාංශු සංස්ථිතිය. පස්සේ බලමු මොනවද කියන්නේ. ඒ වගේම පාංශු දෘශ්‍ය ඝනත්වය, පාංශු සත්‍ය ඝනත්වය, අවසාන වශයෙන් පාංශු සවිවරතාව. මෙන්න මේ භෞතික ලක්ෂණ ගැන අපි කතා කරනවා පාංශු සෞඛ්‍යයට බලපාන භෞතික ලක්ෂණ විදිහට. ඊළඟට අපිට හම්බ වෙනවා පසේ රසායනික ලක්ෂණ. මේ අර්ථේ කතා කරනවා පසේ හමු වන පාංශු කලිල පිළිබඳව. නම් සාකච්ඡා කරනවා මොකද්ද පාංශු කලිලයක් කියන්නේ. ඊළඟට පසක තියෙන ආම්ලිකතාව, භාෂ්මිකතාව, ඡාරීයතාව ආදී ගැන අපි කතා කරනවා. පාංශු ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද කියලා. ඊළඟට මේ පස තුල සිදුවන සුවිශේෂ ක්‍රියාවක් තමයි ධනාරෝපිත අයන හේවත් කැටායන, ඍණාරෝපිත අයන හේවත් ඇනායන හුවමාරු වෙනවා. මේ ගැන අපි කතා කරනවා පසේ අයන හුවමාරුව කියලා. ඊළඟට පසේ තියෙන භාෂ්මික කැටායන පිළිබඳව විශේෂ සාකච්ඡාවක් තියෙනවා. ඒකට අපි කියනවා පාංශු භස්ම සංකෘතිය කියලා. මෙන්න කතා කරන භෞතික ලක්ෂණ ටික, මෙන්න කතා කරන රසායනික ලක්ෂණ ටික. ඊළඟට එනවා පාංශු සෞඛ්‍ය කෙරේ බලපාන ජෛවීය සාධක, ජෛවීය ලක්ෂණ. ඊට පස්සේ ශුද්ධ ජීවීන් ගැන, මහා ජීවීන් ගැන හා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ගැනයි කතා කරන්නේ. එතකොට පසක සෞඛ්‍ය කියන ලක්ෂණය අපිට වැදගත් වෙනකොට මේ පසේ තියෙන සෞඛ්‍ය නැත්තම් පසේ තියෙන ගුණාත්මය පිරිහීමට බලපාන විවිධ සාධක තියෙනවා. ඇයි පසක ගුණාත්මය පිරිහිය? අන්න ඒ ගැන කතා කරනවා 7 වන නිපුණතා මට්ටමේ යටතේ. පසක සෞඛ්‍ය වැදගත් නම් මේක පිරිහෙන්නේ
කොහොමද කියලා. අංක 8 යටතේ කතා කරනවා මේ පසේ ගුණාත්මය පිරිහෙන එක වළක්වන එක. නැත්නම් පසේ ගුණාත්මය ආරක්ෂා කරගන්නේ. මේ අර්ථයේ විශේෂයෙන්ම පසක ගුණාත්මය පිරිහෙන්න බලපාන කරුණක් තමයි සෝදාපාලු හිවත් පාංශු කාදනය. ඒක වැළැක්වීම හිවත් පාංශු සංරක්ෂණය ගැන අපි කතා කරමු. අපි ඊළඟට එනවා 9 වන හිවත් අවසාන නිපුණතා මට්ටමට. මේ අර්ථය අපි කතා කරන්නේ ඔය කියන්නා වූ භෞතික, රසායනික හා ජෛවීය ලක්ෂණ සහිතව ලංකාවේ හමු වන විවිධ පස් වර්ග. ලංකාව තුලම හමු වන පස් සමජාතීය නැහැ. තැනින් තැනට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම වෙලා තියෙන්නේ පසේ තියෙන භෞතික, රසායනික හා ජෛවීය ලක්ෂණ මත. මේ පසේ තියෙන භෞතික, රසායනික හා ජෛවීය ලක්ෂණ මත හමු වන විවිධ පස් ජීවීන්ගේ වර්ගීකරණයක් වගේ අපි පාංශු වර්ගීකරණයක් ගොඩනගනවා. මේ අර්ථයේ විශේෂයෙන් වැදගත් වෙන පස් වර්ග කීපයක් තියෙනවා. ප්‍රමුඛ ස්ථානයේ ගන්න පස් වර්ග දෙකක් තියෙනවා. වීරි කලාපයේ හෙවත් ලංකාවේ වැඩිපුරම හම්බෙන පස රතු දුමුරු පස. ඒ වගේම තෙත් කලාපයේ ආවේනික පස රතු කහ පොඩ්සොලික් පස. මේ පස් වර්ග දෙක භෞතික, රසායනික හා ජෛවීය ලක්ෂණ මොනවද? මේ පස්වල කරන්න පුළුවන් දේ හෙවත් විභවය මොකක්ද? මේ පසේ තත්ත්වයේ දියුණු කරන්නේ නැත්නම් කළමනාකරණය කරන්නේ කොහොමද? ওই ටික තමයි අපි පස්සේ යටතේ කතා කරන්න ඕනේ. ඊට අමතරව වැඩි ප්‍රැක්ටිකල් සංඛ්‍යාවක් තියෙන එකකයක් තමයි පස කියන්නේ. මේ විවිධ නිපුණතා මට්ටම් යටතේ ඒ ප්‍රැක්ටිකල් ස්ථානගත වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් ඒකත් මේ අවස්ථාවවලදී බලමු. එහෙනම් මම මේ ඉදිරිපත් කළේ මේ පස කියන ඒකකයේ හමු වන නිපුණතා මට්ටම්. නව නිපුණතා මට්ටම් ශ්‍රී ලංකාවේ පස් කාණ්ඩ. පසයටතේ හමු වන විවිධ නිපුණතා මට්ටම් ගැන බොහෝම සංක්ෂිප්ත හැඳින්වීමක් තමයි මම මේ ඉස්සෙල්ලාම කළේ. මම දැන් මේ එක එක නිපුණතා මට්ටමක් වෙන වෙනම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් ඕගොල්ලන්ට. මම හිතනවා ඕගොල්ලෝ දැන් මේ වෙනකොට පසේ නෝට් එක බලලා පොඩි අවබෝධයක් තියාගෙන නැති. ඒ නිසා මගේ මේ සාකච්ඡාවත් එක්ක ඒක අපි ගලප ගන්න බලමු. හරි. මේකෙන් පළවෙනි නිපුණතා මට්ටම තමයි පසක් හට ගැනීම හා පාංශු පැතිකඩ කියන එක. අපි ඉස්සෙල්ලම මෙයාට දැනගන්න ඕන මොකක්ද මේ පස කියන්නේ කියලා. අපි මේ ගත්තොත් පෘථිවි ගෝලය. මේ පෘථිවි ගෝලයේ බාහිරින්ම පිහිටලා තියෙනවා ඝන කලාපයක්. මේකට අපි කියනවා earth crust එක හේවත් පෘථිවි කබල කියලා. මෙන්න මේ පෘථිවි කබලයේ තියෙන ප්‍රදේශයක් තමයි නැත්නම් මතුපිටම ප්‍රදේශයට තමයි අපි පස කියලා කියන්නේ. මේ පස කියන ප්‍රදේශයේ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි ඒක හැදිලා තියෙන්නේ ඝන ද්‍රව්‍ය වලින්. ඒ වගේම ඒකේ වාතය තියෙනවා. ඒ වගේම ඒකේ ජලය තියෙනවා. ඒ වගේම විවිධ ජීවීන් ඉන්නවා. පෘථිවි කබලයේ මතුපිට පිහිටලා තියෙනවා ඝන ද්‍රව්‍ය, වාතය, ජලය හා ජීවීන් ඉන්නවා. ඒ වගේම පොළවේ වැවෙන හේවත් භෞමික ශාකවලට උපස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම ඉබේ හේවත් ස්වභාවිකව ඇති වෙලා තියෙන්නේ අනික පස කියන්නේ අධිකව වෙනස් වෙන හේවත් ගතික විප්‍රයක්. අපි කියන ඩයිනමික් ස්ට්‍රක්චර් එකක් කියන. මේ ලක්ෂණ ඔක්කොම එකව කරලා අපි පසට කියනවා ඝන ද්‍රව්‍ය, වාතය, ජලය හා ජීවීන්ගෙන් සමන්විත භෞමික ශාකවලට උපස්තරයක් වශයෙන් ක්‍රියා කරන පෘථිවි කබලයේ මතුපිට පිහිටා ඇති ගතික ස්වභාවික දේහයක් තමයි පස. ඊළඟට දැනගන්න ඕන පසෙහි තියෙන වැදගත්කම විශේෂයෙන්ම අපි සලකා බලන්න කෘෂිකාර්මික වැදගත්කම පළවෙනි හා අනිවාර්ය වැදගත්කම තමයි භෞමික ශාකවලට උපස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා. භෞමික ශාක පෝෂක හා ජලය ලබා ගන්න පස තුලින්. ඒ වගේම පස තුල ජීවී ක්‍රියාකාරීත්වයන් පවතිනවා. පාංශු කාදනය වගේ දේවල් වලට ලක් වෙනවා. අපිට khනිජ වශයෙන් වැදගත් වෙනවා. එහෙම නැත්නම් අපිට ඉදිකිරීම කරන්න වැදගත් වෙනවා. මේ විදිහට පසේ වැදගත්කම ඉදිරිපත් කරනවා. ප්‍රධාන වශයෙන්ම අපේ භෞමික ශාක නැත්නම් අපේ වගා ශාක වල භෞමික පරිසරය හැදලා තියෙන්නේ පස තුල. එතකොට අපි හුඟක් වෙලාවට කවදාවත් මම හිතන්නේ මේ පසේ වැදගත්කම මොකද්ද කියලා හයි කියලා.
හැබැයි සමහරට පස අර්ධක් වන්න ඉන්න පුළුවන් රචනා ප්‍රශ්නවල. ඊළඟට අපි කතා කරන්න යන්නේ පසක් ඇතිවන ආකාරය පිළිබඳවයි. ඔකට සමහරව කියනවා පාර්ශ්ව නිර්මාණය කියලා. නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා formation of a soil කියලා. අපි පාර්ශ්ව නිර්මාණය ගත්තොත් මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ formation කියලා. formation of soil කියලා. මේ පාර්ශ්ව නිර්මාණයේ ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ පාෂාණ කියලා කට්ටියක් ඉන්නවා. මේගොල්ලපත් වෙනවා මාතෘ ද්‍රව්‍ය හේවත් parent material බව. මේ ක්‍රියාවට අපි කියනවා පාෂාණ ජීර්ණය කියලා. දෙවනුව මේ මාතෘ ද්‍රව්‍ය කියන කට්ටිය පසක් බවට පත් වෙනවා. මේක දෙවන පියවර. මේකට අපි කියනවා පාර්ශ්ව ජනනය කියලා. කෙසේ හෝ වේවා පාෂාණ වලින් පසක් හට ගැනීමට අපි කියනවා පාර්ශ්ව නිර්මාණය හේවත් formation of soil කියලා. එතකොට මේකේ පියවර දෙකක් තියෙනවා. පළවෙනි එක පාෂාණ ජීර්ණය. අපි ඉංග්‍රීසියෙන් කියනවා weathering of rocks කියලා. දෙවෙනි එක තමයි පාර්ශ්ව ජනනය. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා soil genesis කියලා. මේ පියවර දෙක වගේ තමයි පසක් ඇති වෙන්නේ. පාෂාණ මාතෘ ද්‍රව්‍යවලට බඩපත් වෙනවා. ඒක පාෂාණ ජීර්ණය. දෙවන පියවර මාතෘ ද්‍රව්‍ය පසක් බවට පත් වෙනවා. ඒතර ප්‍රශ්නයක් මතුවෙනවා කාටද මේ පාෂාණ කියන්නේ කියලා. පාෂාණ කියලා කියන්නේ මේ පෘථිවියේ හමු වන ඝන ස්වභාවික ස්කන්ධවලට. ඒවා ඉබේ ඇති වෙලා තියෙන ඒ වගේම ඝන. මේ පාෂාණ වල රසායනික සංයුතිය සෑදීමට දායක වන දේවල් වලට අපි කියනවා මිනරල්ස් ඒවත් ඛනිජ කියලා. පාෂාණ හැදිලා තියෙන්නේ මේ ඛනිජ කියන රසායනික සංයෝග එකතු වෙලා. මේ අනුව ඛනිජ අර්ථ දක්වන්න පුළුවන්. එක පැත්තකින් පාෂාණ සෑදීමට දායක වන කණ්ඩායමක් කියලා. එහෙම නැත්නම් අපි කියනවා පෘථිවි කබලයේ ස්වභාවිකව හමුවන නිශ්චිත භෞතික හා රසායනික ලක්ෂණ දක්වන අකාබනික ඝන ස්කන්ධ කියලා. පෘථිවි කබලයේ ස්වභාවිකව හමු වෙනවා නිශ්චිත භෞතික හා රසායනික ලක්ෂණ දක්වනවා. ජෛවීය ලක්ෂණ දක්වන්න මේ ඛනිජවල ජෛවීය ක්‍රියාකාරකම් ඉතාම අවමයි. ඒ වගේම අකාබනිකයි. සතුන් හා ශාකවල දායකත්වයක් නැහැ. ඒ වගේම භෞතික අවස්ථාව ඝන. ඒවා රසායන විද්‍යාත්මකව ලවණ වෙන්න පුළුවන්. මෙන්න මේ ඛනිජ කියන සංයුතියෙන් තමයි පාෂාණයක් අන්තර්ගත වෙලා තියෙන්නේ. පාෂාණයක අඩංගු වෙනවා ඛනිජ එකක් හෝ බොහෝ විට ගණනාවක්. එතකොට පාෂාණ කියන જાතිය ඇති වෙන්නේ කොහොමද? මේකට අපි කියනවා පාෂාණ සම්භවය කියලා. උපතේවත් සම්භවය වෙන ආකාරය මත මේ පාෂාණ ආකාර තුනකට බෙදෙනවා. ආග්නේය, අවසාදිත, විපරීත. සම්භවයේ මත පාෂාණ ආකාර තුනයි. සම්භවයේ වූ ආකාරයේ මත ආග්නේය igneous rocks කියනවා, අවසාදිත sedimentary rocks කියනවා, විපරීත metamorphic rocks කියනවා. පාෂාණ ගොඩනැගිලා තියෙන ආකාරය මතයි මෙහෙම හදන්නේ. පාෂාණ වල අඩංගු වන ලවණ වර්ග තමයි ඛනිජ කියන්නේ. පෘථිවි කබලේ ඛනිජ 2000කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඛනිජ ගැන අපේ සිලබස් එකේ කතා කරන්න යන්නේ නැහැ උසස් පෙළට. පස්සේ කතා කරමු. ඛනිජ ගැන අපි කියන්නේ පෘථිවි කබලේ ස්වභාවිකව පිළිලා තියෙන නිශ්චිත භෞතික හා රසායනික ලක්ෂණ පෙන්වන කරන ඝන අකාබනික ස්කන්ධ. ඒවා තමයි පාෂාණයක රසායනික සංයුතියේ තියෙන්නේ. හැබැයි පාෂාණ හැදෙන ආකාරය අනුව සම්භවයේ මත ආකාර තුනයි. ආග්නේය, අවසාදිත හා විපරීත. ආග්නේය කියන්නේ ගින්දර. අග්නි කියන්නේ ගින්දරනේ. ගින්දර වගේ දේවල් වලින් ආව පාෂාණ ආග්නේය පාෂාණ වෙනවා. ඔබ දන්නවා මේ පෘථිවි ගෝලය ගත්තාම පෘථිවි ගෝලයේ මැදයේ අධික උෂ්ණත්වයක් සහිත ද්‍රවයකින් පිරී පවතිනවා. මේ ද්‍රවයට අපි කියනවා මැග්මා නැත්නම් ලෝදිය කියලා. එයාගේ උෂ්ණත්වය සෙනෙහදාංශක 1000ක් තරම් වෙනවා. හරි. එතකොට විවිධ ක්‍රම වලින් මේ මැග්මා කියන ලෝදිය පෘථිවි කුහරයෙන් එළියට ඇවිල්ලා සිසිල් වෙලා ඝනීභවණය වෙනවා.
දැන් බලන්න මේකේ මැද උෂ්ණත්වය 1000යි පෘථිවියේ මත පෙළ උෂ්ණත්වය අපි සලකමු සෙන්ටිග්‍රේඩ් 25යි කියලා. දැන් මොකද වෙන්නේ? මෙයා එළියට එද්දි 975කින් සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වය අඩු වෙනවා. ඒ සමග මොකද වෙන්නේ? ද්‍රව්‍ය තවත් සිසිල් වෙනවා, ඝනීභවණය වෙනවා. අනේ විදිහට මැග්මා සිසිල් වී ඝනීභවණය වීමෙන් සෑදුණු පාෂාණ ආග්නේය පාෂාණ කියනවා. ඒවට ඉතින් උදාහරණ කිහිපයක් මතක තියාගන්න. දෙවන පාෂාණ වර්ගය අවසාදිත පාෂාණ. ඉංග්‍රීසියෙන් කියනවා sedimentary rocks කියනවා. අවසාදනය කියන්නේ තැන්පත් වීම කියන ක්‍රියාව. අවසාදිත පාෂාණ හට ගැනීමේ ඇත්තටම ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. අවසාදනයේ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අර්ථයේ ඉස්සෙල්ලම වෙන්නේ පවතින කුමක් හෝ පාෂාණයක් මොකක් හරි ක්‍රමයකින් කුඩා කොටස් වලට වෙන් වෙනවා. පාෂාණ එකක් හෝ කීපයක් කුඩා කොටස් වලට වෙන් වෙනවා. මේ A කියන පාෂාණය වෙන්න පුළුවන්. මේ B කියන පාෂාණයත් කුඩා කොටස් වලට වෙන් වෙනවා. මේකට විවිධ බලපෑම් හේතු වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ විවිධ පාෂාණ කැබලි එකම ස්ථානයක තැන්පත් වෙනවා. තැන්පත් වෙනවට කියනවා අවසාදනය කියලා. එතකොට A හා B ආදී වශයෙන් පාෂාණ ගණනාවක් එකම තැනක තැන්පත් වෙලා මේ සියල්ලම එකතු වෙලා නව පාෂාණයක් ඇති වෙනවා. මේක හටගත්තේ තැන්පත් වීම නිසා මේ පාෂාණ වලට කියනවා අවසාදිත පාෂාණ කියලා. මේ තැන්පත් වීමට පවතින පාෂාණ ගණනාවක් සහභාගී වූ නිසා මේ හටගත් අවසාදිත පාෂාණය Aත් නෙවෙයි Bත් නෙවෙයි අලුත් එක්කෙනෙක්. තුන්වන පාෂාණ වර්ගයට කියනවා විපරීත පාෂාණ මෙටමෝෆික් රොක්ස් කියලා. විපරීත කියන්නේ වෙනස් වෙනවා. මොනවද වෙනස් වෙන්නේ? ඒත් කුමක් හෝ පවතින පාෂාණයක තියෙන භෞතික හා රසායනික ලක්ෂණ වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ කොහොමද? අධික උෂ්ණත්වය හා පීඩනයට ලක් කරනවා. මොකක් හරි පාෂාණයක් හා කණිජයකට අධික උෂ්ණත්වයක් ලබා දුන්නාම එයා තව එක්කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. මේක ඔය රත්නපුරේ පැත්තේ කරන්නේ ගෙවුඩ පුච්චලා නිර්මැණික් හදනවා කියලා. ගෙවුඩ කියන කණිජය අධික උෂ්ණත්වය හා පීඩනයට ලක් කරපුවාම යන්ත්‍රයක් මගින් මොකද වෙන්නේ? එයා රසායනික හා භෞතික ලක්ෂණ වෙනස් වෙලා මිලාදික නිර්මැණික් බවට පත් වෙනවා. ඉතින් මේ ක්‍රියාව සබාධම යටතේ පෘථිවි අභ්‍යන්තරයේ ඇතිවන අධික උෂ්ණත්වය, අධික පීඩනය, භූමිකම්ප ආදී මගින් මොකද වෙන්නේ? මේ විදිහට භෞතික හා රසායනික ලක්ෂණ වෙනස් වෙලා නව පාෂාණ ඇති වෙනවා. ඒවට අපි කියනවා විපරීත පාෂාණ කියලා. එහෙනම් මම කතා කළා සම්භවයේ මත පාෂාණ ඇති වෙන ක්‍රම තුනක් ගැන. ගින්දර වගේ මැග්මා සිසිල් වෙලා ආග්නේය, තියෙන පාෂාණ කැබලි වෙලා තැන්පත් වීමෙන් අවසාදිත, තියෙන පාෂාණ මොනවා හරි භෞතික හා රසායනික වෙනස්කම් හේවත් විපරීත ක්‍රමයකට ලක් වීමෙන් ඇතිවන පාෂාණ විපරීත පාෂාණ. මම මේ කතා කළේ පසක් හට ගැනීමේ ක්‍රියාවේ කවුද මේ පාෂාණ කියන්නේ කියලා. ඒවායේ අඩංගු खनिज නැත්නම් ලවණ වර්ග වලට खनिज කියනවා. ඇතිවන ආකාරයි ආග්නේය අවසාද හා විපරීත කියලා. ඒක කතන්දරේ පටන් ගන්න පාෂාණ වලින්. ඊළඟට මොකද වෙන්නේ? මේ පාෂාණ ලක් වෙනවා ජීර්ණය කියන ක්‍රියාව. පාෂාණ ජීර්ණය හේවත් දි รา පත් වීමෙන් තමයි මාතෘ ද්‍රව්‍ය, මූලික ද්‍රව්‍ය, එහෙම නැත්නම් රෙගෝලිතේ ලැබෙන්නේ. මේකට මාතෘ ද්‍රව්‍ය කියන්නේ මෙයා තමයි දී කරන්නේ කවුද? පස. පසේ අම්මා මෙයා නිසා මෙයාට අපි කියනවා මාතෘ ද්‍රව්‍ය කියලා. මාතෘ ද්‍රව්‍ය ඔබලා දැකලා ඇති ලිංගියම කපාගෙන යද්දී කඩුගල මතුවෙන්න ඉස්සරලා කඩුගල උඩින් තියනවා නිකන් දි รา පත් වෙච්ච ගල් කුඩු. ඕවට ලිං කපන මාමලා කියන්නේ කුඩුගල කියලා. ඔන්න මහත්තයා කුඩුගල මත වුණා. දැන් කළුගල ඊට පස්සේ වතුර පිරෙනවා. කුඩුගල කියන්නේ ඇත්තටම මේ පාෂාණ දි รา පත් වීමෙන් ලැබුණු කුඩු වෙන තත්ත්වය. ඔබ ටිකක් කහ පාටයි වැලි ගතියක් තියෙනවා. ඔකට අපි කියනවා parent material ඒවා මාතෘ ද්‍රව්‍ය කියලා. ඉතින් කවුද මේ පාෂාණය කුඩු කරලා මාතෘ ද්‍රව්‍ය ඒවා ගල් කුඩු බවට පත් කරන්නේ? ඔය ක්‍රියාවට අපි කියනවා පාෂාණ ජීර්ණය කියලා. ඔක සුභාදහමයට සිදුවන ක්‍රියාවක්. කිසියම් පාෂාණයක් කාලයාගේ ඇවෑමෙන් මූලික ද්‍රව්‍ය, මාතෘ ද්‍රව්‍ය හෝ රෙගෝලිතේ බවට පත් වීමට අපි කියනවා පාෂාණ ජීර්ණය කියලා. මාතෘ ද්‍රව්‍ය කියන්නේ පාෂාණත් නෙමෙයි, පසත් නෙමෙයි, අතරමැද තත්ත්වයක්. ගලුත් නෙමෙයි, පසුත් නෙමෙයි, කුඩු ගල්. තේරුණාද? දැන් කොහොමද පාෂාණ ජීර්ණය වන්නේ? පාෂාණ ජීර්ණය වන
ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. නැත්නම් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකකට කියනවා පාෂාණ භෞතික ජීර්ණය, අනික රසායනික ජීර්ණය, අනික ජෛවීය ජීර්ණය. භෞතික ජීර්ණයේ මූලික ලක්ෂණය තමයි කුමක් හෝ පවතින පාෂාණය කුඩා කැබලි බවට භෞතිකව කැඩී බිඳී යනවා. හැබැයි රසායනික සංයුතිය වෙනස් වන්නේ නැහැ. මෙයාගේ සංයුතියමයි ලැබුණු කැබලි වලක් තියෙන්නේ. යම් පාෂාණයක රසායනික සංයුතිය නියතව තිබියදී එය භෞතිකව කුඩා කැබලි බවට පත්වීම පාෂාණ භෞතික ජීර්ණය වෙනවා. මේක කරන්න ප්‍රධාන දේවල් දෙකක් ස්වභාවිකව ලැබෙනවා. එකක් තමයි අධික උෂ්ණත්වය, අනික තමයි අධික පීඩනය. අධික උෂ්ණත්වය හා පීඩනය කියන කාරක නැත්තම් ඒජන්ස් තමයි පාෂාණ භෞතික ජීර්ණයට බලපාන. ඉතින් ඊළඟට හරියට ප්‍රශ්න අහන තැනක් තමයි පාෂාණ භෞතික ජීර්ණය සිදුවන ආකාරය. ඉතින් අපි ලයිස්ට්ුවක් මතක තියාගන්න ඕනේ. එකක් තමයි පාෂාණ උෂ්ණත්ව වෙනස් වීම වලට ලක් වීම. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රසාරණය වෙනවා පරිමාව. ඊළඟට උෂ්ණත්වය අඩු වෙද්දී පරිමාව සංකෝචනය වෙනවා. මේදී පාෂාණය තුල එකිනෙකාට වෙනස් නැතිවලට බල හට ගන්නවා. අවසානයේ මොකද වෙන්නේ? මේ බල හට ගන්නා රේඛාව ඔස්සේ පාෂාණය කැඩී බිඳී යනවා. තඹගම්බියක් අණුවක් නැතුව කොහොමද අපි කඩාගන්නේ? දෙපැත්තට නවන. මේ නැවෙනතර රත් වෙනවා, එතනින් කැඩෙනවා. ඇයි? එකිනෙකාට විරුද්ධ අතට බල හට ගත්තාම එතනින් පදාර්ථ කැඩී යනවා. උෂ්ණත්ව වෙනස් වීමකින් පාෂාණ කැඩෙනවා. අධික උෂ්ණත්වයට ලක් වීමකින් කැඩෙනවා. භූමි කම්පාවන්ට ලක් වුණාම අධික පීඩනයක් ක්‍රියාත්මක වෙනවා. පාෂාණ කැඩෙනවා. ඒ වගේම පාෂාණ මත ලෝතිය ගලාගෙන ගියාම උෂ්ණත්වයේ තියලා කැඩෙන්න පුළුවන්. පාෂාණ ගලයක ගලාගෙන ගිහිල්ලා ගල් පරාදිය හැපෙනවා. ගලා යන ජලය මගින් පාෂාණ කැඩෙන්න පුළුවන්. සුළඟ මගින් කුඩා පාෂාණ කැපලි ගහගෙන ගියොත් සුළු සුළං වගේ වෙලාවට කැඩෙන්න පුළුවන්. ඒ වගේම සාගර වූ ජලාශවල රළත් එක්ක ඇවිල්ලා පාෂාණ කැඩී බිඳී යනවා. ඉතින් මේ විදිහට පාෂාණ භෞතික ජීර්ණය වෙන ආකාර ගණනාවක් තියෙනවා. උෂ්ණත්වයේ වැඩිවීම මගින්, දෛනික උෂ්ණත්ව වෙනස් වීම මගින්, භූමි කම්පා මගින්, ලෝධිය හෙවත් ගිනි කඳු පිපිරීම මගින්, ගලා යන ජලය මගින්, හමා යන සුළං මගින්, එහෙම නැත්නම් මුහුදේ රළ ගැසීම මගින්, ඒ වගේම විශාල අයිස් කඳු හෙවත් ග්ලැසියර්ස් ඇවිල්ලා ටයිටැනික් නැවට වෙච්ච ඉති මතකයි පාෂාණ වල හැපුණාම ඒත් ඒවා කැඩී බිඳී යන්න පුළුවන්. මූලික ලක්ෂණය තමයි රසායනික ප්‍රතිගුණ වෙනස් වෙන්නේ. මෙයාම තමයි මේ කැලි වල ඉන්නේ. හැබැයි භෞතිකව කුඩා කැබලි බවට පත් වෙනවා. ඔකට අපි කියනවා පාෂාණ භෞතික ජීර්ණය කියලා. දෙවන ක්‍රියාව පාෂාණ රසායනික ජීර්ණය. අන්න රසායනික ජීර්ණයේදී වෙන්නේ එක්ක පවතින පාෂාණය. එහෙම නැත්නම් භෞතික ජීර්ණයට ලක් වූ පාෂාණ කැබලි රසායනික සරල වීමකට ලක් වෙනවා. බොහෝ විට මේ මගින් තමයි මාතෘ ද්‍රව්‍ය ලැබෙන්නේ. යම් පාෂාණයක් හෝ ඒ භෞතික ජීර්ණයට ලක් වීමෙන් ලැබුණු කැබලි රසායනික සරලීකරණය මගින් මූලික ද්‍රව්‍ය නැත්නම් මාතෘ ද්‍රව්‍ය නැත්නම් රිගෝලිතේ බවට පත්වීම පාෂාණ රසායනික ජීර්ණයයි. මෙතන ගොඩක් ප්‍රශ්න අහනවා. පාෂාණ රසායනික ජීර්ණයේ විය හැකි ක්‍රම නැත්නම් ආකාර මොනවාද? පාෂාණ රසායනික ජීර්ණයේ විය හැකි ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ජලය මගින්. ජලය මගින් පාෂාණ රසායනික ජීර්ණය වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. පාෂාණ ජලයේ දියවීම නැත්නම් මේකට අපි කියනවා සොලියුෂන් හෙවත් ද්‍රවණය කියලා. ඒ වගේම පාෂාණ අණු අතරට ජල අණු බැඳීම අපි කියනවා හයිඩ්‍රේෂන් හෙවත් සජලනය කියලා. එහෙම නැත්නම් පාෂාණ අයන බවට පත් වෙලා ජලය සමග ප්‍රතික්‍රියා කරලා නව සංයෝග සෑදීම හෙවත් හයිඩ්‍රොලිසිස් හෙවත් පාෂාණ ජල විච්ඡේදනය. ජලය මගින් පාෂාණ රසායනික ජීර්ණය ආකාර තුනයි. දියවීම හෙවත් ද්‍රවණය, සජලනය හා ජල විච්ඡේදනය. පාෂාණ ජීර්ණය වී හැකි දෙවන ආකාරය කාබන් ඩයොක්සයිඩ් සමග. පාෂාණ එක පැත්තකින් කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා පාෂාණයේ කාබනේටය සාදනවා. එහෙම නැත්නම් මේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවිලා ලැබෙන දුබල කාබොනික් අම්ලය පාෂාණය විඛාදනය කරනවා.
තුන්වෙනි එක තමයි ඔක්සිජන් වල ක්‍රියාව. පාෂාණ වලට ඔක්සිජන් බැඳීම ඔක්සිකරණයක් වෙනවා. පාෂාණ වලින් ඔක්සිජන් ඉවත් වීම ඔක්සිහරණයක් වෙනවා. හතරවන ක්‍රියාව ස්වභාවිකව ඇති වෙන්න පුළුවන් ඇසිඩ් රේන්ස් එවත් අම්ල වර්ෂාව. සෛද්ධාන්තිකව අපි හිතනවා අර දේශගුණයට කතා කරපු වලාකුළු වල තියෙන සංශුද්ධ ජලය මුද ලවණ වාෂ්පයෙන් වාෂ්පීකරණය මගින් යන්නේ සංශුද්ධ ජලය. ඒ ජලය ඝනීභවන වෙලා තමයි වලාකුළු හැදෙන්නේ. එහෙනම් වලාකුළු වල පවතින්නේ සම්පූර්ණ උදාසීන ජලයේ වින්ටු pH අගේ 7ක ජලයේ වින්ටු. නමුත් දැනගන්න බොහෝ විට මේ වර්ෂාව පොළොවට ලැබෙද්දී එයා මද වශයෙන් ආම්ලික වෙනවා. මේකට හේතුව තමයි වායුගෝලයේ පවතින නොයෙකුත් ආම්ලික වායු. සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් නැත්නම් හයිඩ්‍රජන් ඔක්සයිඩ් කාණ්ඩ වැනි දේවල් මේ ජලයේදී වුණාම දුබල නයිට්‍රස් අම්ලය, දුබල සල්ෆියුරස් අම්ලය ආදී ඇති වෙන්න පුළුවන්. මේ නිසා සමස්තයක් වශයෙන් ලැබෙන වර්ෂා ජලයේ මදක් ආම්ලිකයි. ඒකනේ ඔය වැස්සට තිබුණාම ඔය සමහර මෝටර් සයිකල්ස් වල රිම් නැත්නම් මඩ් ගාඩ්ස් එක ඉක්මනට මලකඩ ගන්න. ලිඳේ වතුරින් හොදවුවට මලකඩ ගන්න නැහැ. වැස්සට ආවුනොත් ආයෙ ලිඳේ වතුරින් හොදවුවේ නැත්නම් මඩ් ගාඩ් එක මලකඩ ගන්නවා. මොකද ලැබෙන වර්ෂා ජලයේ මද වශයෙන් ආම්ලිකයි. අපි දන්නවා ආම්ලිකතාව වලින් මේකේ pH අගය. මේ ලැබෙන වර්ෂා ජලයේ pH අගය 5.6ටත් වඩා අඩු නම් අනේකට අපි කියනවා ඇසිඩ් රේන් එකක් හෙවත් අම්ල වර්ෂාවක් කියලා. මේ වගේ අම්ල වර්ෂාවක් ලැබුණාම ඒ මගින් පාෂාණ විඛාදනය වෙන්න පුළුවන්. මේකත් පාෂාණ ජීර්ණය වෙන ක්‍රමයක්. ඊළඟට කීලේටකරණය. මේකට සමහරව චීලේටකරණය කියනවා, කීලේෂන් කියනවා ඕනික. මෙහිදී වෙන්නේ නොයෙකුත් කාබනික අම්ල තියෙන උදාහරණ කාබොක්සිලික් අම්ල, ඇසිඩික් අම්ල කියන්නේ කාබොක්සිලික් අම්ලය. මේ වගේ කාබොක්සිලික් අම්ල පාෂාණයේ පවතින ලෝහ අයන සමග බැඳෙනවා. කිසියම් කාබනික අම්ල කාණ්ඩයක් ලෝහ අයන සමග බැඳීමෙන් සෑදෙන ව්‍යුහයට අපි කියනවා කීලේට් එකක් හෙවත් කීලේටයක් කියලා. මේක පාෂාණ බිඳ වැටීමේ ක්‍රියාවක්. මේකට අපි කියනවා පාෂාණ කීලේටකරණය. යම් පාෂාණයක පවතින ලෝහ මිල අයන කාබනික අම්ල සමග එකතු වීම පාෂාණ කීලේටකරණය. මෙන්න පාෂාණ රසායනික ජීර්ණය වන ආකාරය. ඊළඟට තියෙන පාෂාණ ජෛවීය ජීර්ණය. ජෛවීය ජීර්ණය කියලා වෙනම එකක් නෑ. ජීර්ණය වෙන්න පුළුවන් එක්ක භෞතිකව එක්ක රසායනිකව. හැබැයි මේ භෞතිකව රසායනිකව ජීර්ණය වීම කරන්නේ ජීවීන් මගින් නම් ඔකට අපි කියනවා බයොලොජිකල් විදලින් ඒවා ජෛවීය ජීර්ණය කියලා. මේකට දායක වෙන්නේ පස වූ පාෂාණ ආශ්‍රිතව ජීවත් වන විවිධ ජීවීන්. ඒගොල්ලෝ බුල් හාරනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කුරවලට පස කැඩෙනවා. ඒගොල්ලෝ කැණීම් කරනවා. පස් ස්තර මිශ්‍ර කරනවා. ගස්වල මුල් ආදී පාෂාණ වලට ගමන් කරලා දැකලා නැත්ද? බෝගස්වල මුල් එහෙම යන්නේ මේ නුගගස් බෝගස්වල මුල් ගිහිල්ලා වර්ධනය වෙද්දී පාෂාණයේ පුපුර. ඔය වගේ දේවල් වලට අපි කියනවා පාෂාණ ජෛවීය ජීර්ණය කියලා. අපි දැන් කතා කළා ඛනිජ ගැන, පාෂාණ ගැන. වර්ග තුනක් තිබුණ ආග්නේය අවසාත විපරීත, ඒවා දි รา පත් වීම, ඒවා ජීර්ණය වෙන ආකාර කතා කළා. භෞතික, රසායනික හා ජෛවික. ඔන්න දැන් ලැබුණ කවුද ප්‍රතිපදින? පස්වල අම්මා, පස්වල මව නැත්නම් මාතෘ ද්‍රව්‍ය. මෙන්න මේ මාතෘ ද්‍රව්‍ය පසක් බවට පත්වීමට අපි කියනවා පාංශ ජනනය හෙවත් සොයිල් ජෙනසිස් කියලා. වඩා නිවැරදිව දක්වනවා නම් මාතෘ ද්‍රව්‍ය මත යම් කාලයක් තිස්සේ විවිධ භූ විෂමතා තත්ත්වයටදී විවිධ දේශගුණ හා ජෛව සාධකවල බලපෑමෙන් පසක් හට ගැනීම පාංශු ජනනයයි. කයත් කියනවා නම් මාතෘ ද්‍රව්‍ය මත යම් කාලයක් තිස්සේ විවිධ භූ විෂමතා තත්ත්වයටදී විවිධ දේශගුණ හා ජෛව සාධකවල බලපෑමෙන් පසක් හට ගැනීම පාංශු ජනනය. මේ අර්ථයක්ීම තුළ තියෙනවා පාංශු ජනනය කෙරෙහි බලපාන සාධක. ඇත්තටම මෙතන මෙහෙම දෙයක් වෙන්නේ. මේක නම් තේරුම් ගන්නකො. පාෂාණ කළු ගලක් තියෙනවා. ඔන්න ළමයෝ දැන් මේ කළු ගල කුඩා කැබලි බවටපත් වුණා. ගල් කුඩු තියෙනවා. මොනවද? මාතෘ ද්‍රව්‍ය. දැන් මේ ගල් කුඩු ටික පසක් බවට සෙට් වෙන්න.
පසක ලක්ෂණය තමයි කලාප වෙන් වෙලා තියෙනවා. ඒකට පාංශු පැතිකඩක් කියන්නේ. එහෙම සෙට් වෙන්න ඕන. ඕකට තමයි කියන්නේ පාංශු ජනනය කියන්නේ. නිකම් මේ ගල් කුඩු පසක් බවට පත් කරලා ස්තර වශයෙන් සෙට් කරන්න මෙන්න මේ සාධක බලපං. ඔතෙන්දි මේ මාතෘ ද්‍රව්‍ය විවිධ ක්‍රියාවන්ට ලක් වෙනවා වෙන්න පුළුවන්. මාතෘ ද්‍රව්‍ය වලට යම් දේවල් එකතු වෙනවා. ආපනික ද්‍රව්‍ය, ජලය එකතු වෙනවා. මාතෘ ද්‍රව්‍ය වලින් යම් දේවල් ඉවත් වෙනවා. ජලය ඉවත් වෙන්න පුළුවන්, සමහර සංඝටක ඉවත් වෙන්න පුළුවන්. ඒ වගේම මාතෘ ද්‍රව්‍ය ආශ්‍රිතව තියෙන එක දේවල් තව දේවල් බවට පත් වෙනවා. පරිවර්තනය වෙනවා. ඒ වගේම මාතෘ ද්‍රව්‍ය කලාපයේ මේ විෂම જાතිය ස්තර වලට වෙන් වෙන්න පරිසංක්‍රමණයවත් ඉහළ පහළ ද්‍රව්‍ය ගමන් කරනවා. නිකම්ම මාතෘ ද්‍රව්‍ය කාලයක් ගියාට පසක් වෙන්නේ නැහැ. ඒකට වෙන්න ඕන දේවල් තියෙනවා. එකතු වීම වෙන්න ඕන, ඉවත් වීම වෙන්න ඕන, පරිවර්තනයක් කරන්න ඕන, පරිසංක්‍රමණයක් කරන්න ඕන. අන්න ඒකට බැහැලම වැඩ කරන ඇත්තටම දායක වන සාධක වලට අපි කියනවා පාංශු ජනනයට බලපාන සක්‍රීය සාධක කියලා. මේ සක්‍රීය සාධක දායක වෙලා එකතු වීම, ඉවත් වීම, පරිවර්තනය හා පරිසංක්‍රමණය කිරීමට යෝග්‍ය තත්ත්ව ලබා දෙන අයට අපි කියනවා අක්‍රීය සාධක කියලා. මේ නිසා පාෂාණ ජීර්ණය මගින් මාතෘ ද්‍රව්‍ය ලැබෙනවා. මාතෘ ද්‍රව්‍ය පසක් බවට පත් වීම පාෂාණයයි. වඩා නිවැරදිව කිව්වොත් මාතෘ ද්‍රව්‍ය මත යම් කාලයක් තිස්සේ විභූෂණතා තත්ත්වයට දේශගුණ හා ජෛව සාධක වල බලපෑමෙන් පසක් හට ගැනීම පාෂාණය වෙනවා. පාෂාණය කියන ප්‍රතික්‍රියා සමූහයට සක්‍රීය හේවත් එකෙල්ලේ හේවත් ඍජුව දායක වන සාධක සක්‍රීය සාධක වෙනවා. දේශගුණී හා ජෛව සාධක මේ සඳහා ඍජුදායකත්වයක් නොදක්වන සාධක අක්‍රීය සාධක වෙනවා. මාතෘ ද්‍රව්‍ය කාලය හා භූෂණතාව. ඔන්න හරියට ප්‍රශ්න අහන තැන. මොකක්ද? පාෂාණය කිරී බලපාන සාධක විස්තර කරන්න. එතකොට ඔයා පාෂාණය කියන්නේ මොකක්ද අර්ථ දක්වන්න. අර මම කිව්වේ මාතෘ ද්‍රව්‍ය මත යම් කාලයක් ඔස්සේ ඔය කතාව කියන්න. ඊළඟට කියනවා පාෂාණය කිරී බලපාන සාධක පහ. මෙන්න සාධක පහ. ඊළඟට කියන්න ඕන මේ එක එක සාධකයක බලපෑම. මේ එක එක සාධකයක් බලපාන ආකාරයේ මත ලැබෙන පස්වල ගුණාත්මය තීරණය වෙනවා. ඒ වගේම ලැබෙන පස්වල ප්‍රමාණාත්මය තීරණය වෙනවා. ලැබෙන පස්වල ගුණාත්මය කියන්නේ ලැබෙන පස්සේ අඩංගු දේවල් අන්තර්ගතය කන්ටෙන්ට් එක මොකක්ද කියන්නේ. ලැබෙන පස්වල ප්‍රමාණාත්මය කියන්නේ යම් කාලයක් තුල කොච්චරක් පස් ලැබුණාද කියන එක. එහෙනම් මාතෘ ද්‍රව්‍ය කොහොමද ලැබෙන පස්වල ගුණාත්මයට කොහොමද ප්‍රමාණාත්මයට? කාලය කොහොමද ලැබෙන පස්වල ගුණාත්මයට ප්‍රමාණාත්මයට බලපාන ආකාරය තමයි පාෂාණය කිරී බලපාන සාධකවල බලපෑම විස්තර කිරීම යටතේ ඔබ සාකච්ඡා කළ යුත්තේ. තේරුණාද? ඊළඟට දැන් ඕන්න අවසානයේ අපි අමාරුවෙන් පසක් හදාගෙන තියෙනවා. දැන් පසක තියෙන ලක්ෂණයක් තමයි මේ විදිහට ස්තර වශයෙන් කාණ්ඩේවත් කලාප වලට වෙන් වෙලා තියෙන්නේ. යම් පසක මේම ස්තරේවත් කාණ්ඩේවත් කලාප වෙන්වීම පරීක්ෂා කිරීමට අපි පසේ සිරස් කඩක් කපවුවොත් ඔකට අපි කියනවා සොයිල් ප්‍රොෆයිල් එකක් කියලා. ප්‍රොෆයිල් එක මොනවද? පරිගණක වල තියෙන්නේ නිකන් අන්නේ වගේ මෙතනත් ප්‍රොෆයිල් එකක් තියෙනවා. මොකක්ද? යම් පසක හමු වන කලාප අධ්‍යයනය කිරීමට පසේ සකස් කළ සිරස් කැටුම. මේක මතු පිට පසේ ඉඳලා මේ කළු ගල හේවත් මාතෘ පාෂාණීය දක්වාම ගමන් කරනවා. එතකොට කිසියම් පසක තියෙන්න පුළුවන්. සියලුම ස්තර සහිත මේ වගේ හරස් කැපුමක් හේවත් පැතිකඩකට සොයිල් ප්‍රොෆයිල් එකකට අපි කියනවා දර්ශීය පාර්ශ්ව පැතිකඩක්. ටිපිකල් සොයිල් ප්‍රොෆයිල් එකක් කියන. දර්ශීය යම් පසක තිබිය හැකි සියලුම කලාප කරන පැතිකඩ දර්ශීය පාර්ශ්ව පැතිකඩක් වෙනවා. එතකොට මේ පැතිකඩ සඳහා පිළිගත් වර්ගීකරණයක් තියෙනවා. අපි පැතිකඩේ හමු වන එක් ස්තරයක් දක්වන්න ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරනවා. ඔබට පාර්ශ්ව පැතිකඩක් බලා ගන්න ඕන නම් ඔය පාර කාලුකින් කපපු තැනක එහෙම නැත්නම් ඔය ලිඳක් හරි කපපු තැනක බලන්න පුළුවන්. උඩ නිකන් කළු පාටයි ලා පාටයි ආදී වශයෙන් ස්තර වශයෙන් වෙන් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි පාර්ශ්ව පැතිකඩ යටතේ අපි කතා කරන්නේ. දැන් ළමයෝ මේ වගේ දර්ශීය පාර්ශ්ව පැතිකඩක ප්‍රධාන කලාප
පහක් තියෙනවා. මොනවද දර්ශීය පාස් ප්‍රතිකඩක හමුවන මේ ප්‍රධාන කලාප පහ. මේවා අපි ඉංග්‍රීසි අකුරු කැපිටල් වලින් දානවා. එකක් තමයි ඕ කලාපය. ඕගැනික් කියන හින්දා ඕ දානවා. කාබනික ද්‍රව්‍ය කලාපය. ඊළඟට මුලින්ම හටගත්ත කලාපයක් නිසා ඒ කලාපය. ඊළඟට B කලාපය. ඊළඟට C කලාපය. ඊළඟට R කලාපය හෙවත් ප්‍රොක්. මාතෘ පාෂාණය කළුවල මේක ඕගැනික් කාබනික ද්‍රව්‍ය සහිත කලාපය. මේ අනුව යම්පසක ප්‍රධාන කලාප පහයි. O කලාපය, A කලාපය, B කලාපය, C කලාපය, R කලාපය. O කලාපය කියන්නේ කාබනික ද්‍රව්‍ය සහිත කලාපය. පසක උඩින්මයි තියෙන්නේ. එතකොට පසේ වාසය කරන ශාකහා සතුන් මගින් ලැබුණු කාබනික ද්‍රව්‍ය ඒගොල්ලන්ගේ මල දේහ සහ මල ද්‍රව්‍ය වලින් තමයි මේක ඇති වෙලා තියෙන්නේ. දැන් දැනගන්න එක ප්‍රධාන කලාපයක් තුළ තවදුරටත් හමු වන කලාප වේනම් ඒවට අපි කියනවා උපකලාප කියලා. මෙන්න මේ කැපිටල් O කියන කාබනික ද්‍රව්‍ය සහිත හේවත් ප්‍රධාන කලාපයේ තුල උපකලාප දෙකක් තියෙනවා. එකකට කියනවා අපි O1 උපකලාපය, අනිකට කියනවා O2 උපකලාපය. සමහර අවස්ථාවලදී මේ O1 උපකලාපේ නම් කරනවා A බිඳුව උපකලාපය කියලා. ඊළඟට නම් කරනවා A බිඳුව උපකලාපය කියලා. මේ වර්ගීකරණ දෙකක් ඇත්තටම. ඉස්සර වර්ගීකරණවල O කලාපය වෙනම ගත්තේ මේ A කලාපයේ කොටසක් තමයි O කලාපයේ මගින් නියෝජනය වෙන්නේ. ඉස්සර කාලේ ඒ කලාපයේ තිබුණ උපකලාප පහ. ඒ බිඳුව ඊළඟට තියෙනවා A1, A2 හා A3 කියන. අද වෙද්දි A1, A2, A3 විතරක් වෙනම අරගෙන ඒ කලාපේ හදලා තියෙනවා. ඉස්සර කාලේ තිබිච්ච A00 හා A0 කියන උපකලාප දෙක අරගෙන O කලාපේ හදලා තියෙනවා. ඒ නිසා මෙතන මේ වර්ගීකරණ දෙකක් මේක පරණ වර්ගීකරණය. ඒ බිඳුව ගැන කතා කරනවා නම් O කලාපය ගැන කතා කරන්නේ. ඒ වුණාට අපි නිර්දේශක එහෙම කතා කරනවා. දැන් තියෙනවා. හරිද? එතකොට O1 උපකලාපය කියලා කියන්නේ පසේ තියෙන වයසින් අඩුම කලාපේ. මේක ලැබිලා තියෙන්නේ මේ පසට තැන්පත් වෙච්ච කොළ රොඩු ආදී මගින්. පසට තැන්පත් වෙන කොළ රොඩු ආදී මගින් මේ වනාන්තරයේ කොළ තට්ටුවක් තියෙන්නේ. ඒක තමයි O1 උපකලාපය කියන්නේ. ඒකට පහලින් තියෙනවා O2 උපකලාපය. දැන් මොකද වෙන්නේ? මේ කොළ රොඩු ආදී කාබනික ද්‍රව්‍ය පසට එකතු වුණාම ඒවා පසේදී වියෝජනය හෙවත් ජීර්ණය වෙනවා. මේ ජීර්ණය මගින් ලැබෙන්නේ හියුමස් කියන ධාතිය. හියුමස් කියලා කියන්නේ කාබනික පදාර්ථ වියෝජනය වෙලා අවසානයේදී ලැබෙන යම් දුරකට ස්ථායී සංඝටක වර්ගයක්. මේක සදාකාලිකව පවතින්නේ නැහැ. තවදුරටත් වියෝජනය වෙනවා. හැබැයි හිමි. මුලින් කාබනික ද්‍රව්‍ය වේගයෙන් වියෝජනය වෙලා යම් දුරකට ස්ථායී කළු පාට ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. අපි කියනවා හියුමස් කියලා. ගමී භාෂාවෙන් ගැලවිලි පස් කියන්නේ ඕකට. ඒව තමයි O2 උපකලාපයේ තියෙන්නේ. ඒගොල්ල ඇති වෙලා තියෙන්නේ හියුමස් බවට පත් වීමේවත් වියෝජනයේවත් ජීර්ණයේවත් හියුමීකරණය මගින්. ඊළඟට එනවා A කියන ප්‍රධාන කලාපයකට. එහෙනම් O කලාපයේ උපකලාප දෙකයි O1 හා O2 හෝ A බිඳුව හෝ A බිඳුව. ඊළඟට A කලාපය කියන්නේ පසක තියෙන ද්‍රව්‍ය සේදී යාමට ලක් වූ කලාපය. මේ පසට වර්ෂාව ලැබෙනවත් එක්කම මුලින් තියෙන සමජාතීය මාතෘ ද්‍රව්‍ය. හැබැයි මොකද වුනේ? ඉවත් වීම යටතේ මෙන්න මොකද වුනේ? ඒ කලාපයේ තියෙන දේවල් හේදී යන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ කලාපයේ තුල සමස්තයක් වශයෙන් සිදුවන ක්‍රියාව පැතිකඩෙහි ද්‍රව්‍ය සේදී යාම. එහෙම නැත්නම් අපි කියනවා විශෝධනය කියලා. මේ විශෝධනයේට තව නමක් තමයි ගමියෝ එලුවියේෂන්. මේකට සමහර සිංහලෙන් කියනවා එලුවීකරණ කලාපය කියලා. මේකට එලුවියක් සම්බන්ධ වෙන්නේ එලුවීකරණය කියලා. කියන්නේ මේ එලුවියේෂන් කියන සිද්ධිය. ඒකට ද්‍රව්‍ය සේදී යාම නිසා මේක පෝෂක වලින් එච්චර පොහොසත් නෑ, ලා පාටක් ගන්නවා. මේ ඒ කලාපයේ තුල තවදුරටත් හම්බ වෙනවා උපකලාප තුනක්.
ඒ කියන්නේ එකක් තමයි ඒ එක උපකලාපය. ඒ එක උපකලාපය කියන්නේ මේ O2 කලාපයේ තියෙන හියුමස් පස් සමග මිශ්‍ර වුණු කලාපය. ඒකට කියනවා A1 කියලා. ඊළඟට A2 කලාපය A2 කියලා කියන්නේ ඒ කලාපයේ ප්‍රමුඛතම උපකලාපය. අන්න ද්‍රව්‍ය සේදියාව මගින් පෝෂක ඉවත් වෙලා ලාපාට හැරිච්ච කලාපයට අපි කියනවා A2 කලාපය කියලා. ඊළඟට හම්බ වෙනවා A3 කලාපය. A3 කලාපයට අපි කියනවා සංක්‍රමණ කලාපයක් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා transitional zone එකක් කියලා. සංක්‍රමණ කලාපයක් කියලා කියන්නේ එක් ප්‍රධාන පාර්ශ්ව කලාපයකින් තවත් ප්‍රධාන පාර්ශ්ව කලාපයක් වෙත ගමන් කිරීමේදී මේ කලාප දෙකෙහිම ලක්ෂණ සහිතව හමුවන කලාපයක්. එයා හම්බ වෙන්නේ එක කලාපයකින් තවත් කලාපයකට ගමන් කරන්න ගියොත් සංක්‍රමණය කරන්න ගියොත්. කලාප අතර සංක්‍රමණය කිරීමේදී හමුවන කලාප සංක්‍රමණ කලාප. දැන් දිස්ත්‍රික් අතර සංක්‍රමණය නවත්තලා තිබුණානේ. ඒ වගේ තමයි. හරිද? සංක්‍රමණ කලාප. එතකොට මේ දැන් A වලින් B වලට යද්දී කොටසක් හම්බ වෙනවා මැද A හා B අතර. A වලයි B වලයි ලක්ෂණ දෙකම පෙන්වන්න කරනවා. උඩ හරිය පෙන්වන්න කරන්නේ වැඩිපුර A වල ලක්ෂණ හන්ද මේක A3 කියලා නම් කරනවා. මම දැන් එනවානේ B කලාපයට. B කලාපයේ උඩින්ම හම්බ වෙනවා සංක්‍රමණ කලාපය. එයාට කියනවා B1 කියලා. A වලින් B වලට යද්දී අතරමැදි ලක්ෂණ හම්බ වෙන කොටසක් හම්බ වෙනවා. ඒකේ උඩ හරිය A වල ලක්ෂණ දක්වන හන්ද A3, යට හරිය B වල ලක්ෂණ දක්වන හන්ද B1. A කලාපයෙන් B කලාපයට එනකොට B කලාපයට අපි කියනවා ද්‍රව්‍ය තැන්පත් වූ කලාපය කියලා. මොනවද තැන්පත් වෙලා තියෙන්නේ? A කලාපයෙන් සේදී ගියව තමයි B කලාපයේ තැන්පත් වෙලා තියෙන්නේ. B කලාපයේ උපකලාප තුනයි B1, B2 හා B3. B කලාපයේ B1 කියන්නේ සංක්‍රමණ කලාපයක්, B2 කියන්නේ B කලාපයේ ප්‍රමුඛතම කලාපය. A2 කලාපයෙන් හේදිච්ච දේවල් තැන්පත් උනේ B1 කලාපයේ. A කලාපයේ සිදුවන ප්‍රධාන ක්‍රියාව ද්‍රව්‍ය සේදියාම, විශෝධනය නැත්නම් ක්ෂරණයවත් ලීචින්, එහෙම නැත්නම් අපි කියනවා එලුවියේෂන් කියලා. B කලාපයේ සිදුවන ප්‍රධාන ක්‍රියාව ඉවත් වූ ද්‍රව්‍ය තැන්පත් වීම, සංචායනය වීම නැත්නම් තැන්පත් වීම, එහෙම නැත්නම් ඉලුවියේෂන්. මේකට ඉංග්‍රීසියෙන් අපි කියනවා ඉලුවීකරණ කලාපය කියලා. මේක එලුවියේෂන්, මේක ඉලුවියේෂන්. ඊළඟට B2 කලාපයේ එහෙම ද්‍රව්‍ය තැන්පත් වෙන හින්දා එයා පෝෂක වලින් පොහොසත් තද පාටයි, ශාක භෝග ශාක වල මුල් එහෙම පෝෂක හොයාගෙන ওই කලාපයේ දක්වා වර්ධනය වෙනවා. මම දැන් B කලාපයෙන් C වලට ගමන් කරන්නයි යන්නේ, සංක්‍රමණය වෙන්නයි යන්නේ. ඒ නිසා මෙතන හම්බ වෙනවා B3 සංක්‍රමණ කලාපය. ඊළඟට හම්බ වෙනවා C. C වලට කියන්නේ මාතෘ ද්‍රව්‍ය කලාපය. අර කිව්ව කුඩුගල මේකේ උපකලාප හම්බ වෙන්නේ නැහැ. ඊළඟට හම්බ වෙන්නේ රොක් හේවත් මාතෘ පාෂාණ. මේක තනිකර කළුගල. දැන් බලන්න මේ තියෙන්නේ මාතෘ පාෂාණය, මේ තියෙන්නේ මාතෘ ද්‍රව්‍ය, මේ තියෙන්නේ ද්‍රව්‍ය තැන්පත් වූ කලාපය, මේ තියෙන්නේ ද්‍රව්‍ය ඉවත් වූ කලාපය, මේ තියෙන්නේ කාබනික ද්‍රව්‍ය කලාපය. O කාබනික ද්‍රව්‍ය කලාපය, A ද්‍රව්‍ය ඉවත් වූ කලාපය, B ද්‍රව්‍ය තැන්පත් වූ කලාපය, C මාතෘ ද්‍රව්‍ය කලාපය, R මාතෘ පාෂාණය. කළුගල. කළුගල මාතෘ ද්‍රව්‍ය බවට පත්වීමට කියනවා පාෂාණ ජීර්ණය කියලා. එයා පසක් බවට පත්වීමට කියනවා පාංශු ජනනය කියලා. මෙන්න පැතිකඩ පිළිබඳ කතන්දර. මම මෙතෙක් කතා කළේ අංක 1 නිපුණතා මට්ටම ගැන. පාෂාණ ජීර්ණය, පාංශු ජනනය. පාංශු ජනනය කෙරේ බලපාන සාධක, දර්ශීය පාංශු පැතිකඩ විස්තර කිරීම. ආයෙත් මතක් කරනවා නම් පාෂාණ ජීර්ණය, පාංශු ජනනය, පාංශු ජනනය කෙරේ බලපාන සාධක, පාංශු පැතිකඩ පිළිබඳව කොහොම කතා කරන්නේ.
වැඩිපුර ප්‍රශ්න අහන ස්ථානයක් තමයි පාෂාණ ජීර්ණය යන කුමක්ද? එහෙම නැත්නම් භෞතික ජීර්ණය නැත්නම් රසායනික ජීර්ණය. ඊළඟට පාංශු ජරණය යන කුමක්ද? මේට බලපාන සාධක මාතෘද්‍රව්‍ය කාලයේ භූෂිමතාව දේශගුණ හා ජෛව සාධක. ඊළඟට පාංශු පැතිකඩ දර්ශීය පාංශු පැතිකඩ රූපයක් ඇඳලා විස්තර කරන්න. තව ප්‍රශ්න අහන තැනක් තමයි පැතිකඩ පිළිබඳ අධ්‍යයනයේ ඇති වැදගත්කම. ඇයි අපි පැතිකඩ ගැන කතා කරන්නේ? ගැළපෙන භෝග තෝර ගන්න ඕන. ගැළපෙන බිම් සැකසීමේ ක්‍රම තෝර ගන්න ඕන. පොහොර යොදන්න, ජල සම්පාදනය කරන්න, රෝග පරිබෝධ පාලනය කරන්න, පාංශු සංරක්ෂණ ක්‍රම යොදන්න, ජල වහන ක්‍රම යොදන්න පැතිකඩ ගැන අපිට අධ්‍යයනය වැදගත්. ගැළපෙන භෝග තෝරන්න, බිම් සැකසීමේ ක්‍රම යොදන්න, ජල සම්පාදන ක්‍රම යොදන්න, ජල වහන ක්‍රම යොදන්න, රෝග පරිබෝධ පාලනය කරන්න, වල්පැල පාලනය කරන්න, පාංශු සංරක්ෂණය කරන්න, ජල වහනය දියුණු කරන්න ගියාම අපට පාංශු පැතිකඩ පිළිබඳ අධ්‍යයනය වැදගත් වෙනවා. ඔය ටික තමයි අපි පළවෙනි නිපුණතා මට්ටම යටතේ කතා කරන්නේ. මම එහෙනම් තව එක නිපුණතා මට්ටමක් වත් කතා කරන්න බලන්න. දෙවෙනි නිපුණතා මට්ටම පසේ හමුවන සංඝටක. මෙන්න නිපුණතා මට්ටම අංක 2 පසක හමුවන විවිධ සංඝටක. දැන් අපි කොහොම හරි පාෂාණ ජීර්ණය කරලා පාශු යහනය කරලා මාර කට්ටක් කාලා පසක් හදාගත්තා. හිතන්නකො මේ හදාගත්ත පස් සාම්පලයක් හේවත් පසක් මේ රවුමෙන් පෙන්නනවා කියලා. මේ හදාගත්ත පස් රවුම තුල මේ පස් රවුමේ පරිමාවේ හොඳට මතක තියාගන්න පරිමාවේ ප්‍රතිශත බෙදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේකෙන් 50%කම ඉන්නේ ළමයෝ පරිමාවේ ඝන ද්‍රව්‍ය. ඝන ද්‍රව්‍ය 50%යි කීවාට මේකෙන් 45%ක්ම 100ට අකාබනික ද්‍රව්‍ය. ඒ කියන්නේ ඒවට ශාකා සතුන්ගේ කිසිම දායකත්වයක් නැහැ. තව 100ට දැන් 45ක් ගියා නම් තව 100ට පහන ඉතුරු පහේ තමයි කාබනික සංඝටක තියෙන්නේ. මේ කාබනික සංඝටක වලින් 100ට එකක් හැදිලා තියෙන්නේ පණ තියෙන කට්ටියේවත් පාංශු ජීවීන්ගේ. අනෙක් 100ට 4ම හැදිලා තියෙන්නේ කාබනික ද්‍රව්‍ය හැබැයි පණ නැහැ. ඒවට අපි කියනවා නිකම්ම කාබනික ද්‍රව්‍ය කියලා. අර විදිහට හදාගත්ත පසක 50%ක්ම තියෙන පදාර්ථයේ ඝන අවස්ථාව, ඒ 50න් 45%ක්ම අකාබනික ද්‍රව්‍ය, 5%ක් කාබනික ද්‍රව්‍ය කාබනික සංඝටක වෙනවා. ඒකෙන් 101ක් පාංශු ජීවීන් වෙනවා. අනෙක් 104 පාංශු කාබනික ද්‍රව්‍ය වෙනවා. තව 50%ක් විතර වෙන්නේ. ඕකේ තියෙනවා පදාර්ථයේ ඉතිරි භෞතික අවස්ථා දෙක, වායු අවස්ථාව තියෙනවා, ද්‍රව අවස්ථාව තියෙනවා. පසේ තියෙන වායු අවස්ථාව නිරූපණය කරන්නේ පාංශු වාතයමකි. පසේ තියෙන ද්‍රව අවස්ථාව නිරූපණය කරන්නේ පාංශු ජලයමකි. හොඳ පසක නැත්නම් අපි කියන සෞඛ්‍යමත් පසක 25% පාංශු වාතයේ තියෙනවා, 25% පාංශු ජලයේ තියෙනවා. මෙන්න මෙහිමයි පස හැදිලා තියෙන්නේ. දැන් පසේ තියෙන සංඝටක ගැන කතා කරද්දී අකාබනික සංඝටක ගැන, පාංශු ජීවීන් ගැන, පාංශු කාබනික ද්‍රව්‍ය ගැන, පාංශු වාතය ගැන, පාංශු ජලය ගැන කතා කරන්න ඕනේ. ඕක තමයි දෙවන නිපුණතා මට්ටම පුරාම අපි කරන්නේ. එකකින් ගොඩාක් වැදගත් වෙන්නේ මෙන්න මෙයා. පාංශු ජලය ගැන කරන කතාව. වැඩිම ප්‍රැක්ටිකල් සංඛ්‍යාවක් තියෙන්නේ පාංශු ජලය සම්බන්ධමයි. ඒ වගේම පාංශු ජලයේ සිලබස් එකේ විවිධ ස්ථානවල සැරින් සැරේ අපිට අහු වෙනවා. තව අහු වෙන තැනක් තමයි මේ ජල සම්පාදනය යටතේ. එහෙම නැත්නම් ජල වහනය යටතේ. එහෙම නැත්නම් භූගත ජල නිස්සාරණය යටතේ. එහෙම නැත්නම් වර්ෂාපතනයට සම්බන්ධව ජල චක්‍රයට සම්බන්ධව පාංශු ජලය හරි වැදගත්. ඒ වගේම භෝග කායික විද්‍යාවට උත්සේදනය, ප්‍රභා සංශ්ලේෂණය ආදී
ඒ නිසා මේ පාංශ ජලය ගැන හොඳ අවබෝධයක් අපි තියාගන්න ඕන. මොකද බොහෝ භෝග ශාක Tamanට අවශ්‍ය ජලය සම්පූර්ණයෙන්ම ලබා ගන්න පසෙන් ඉවත් පාංශ ජලය. හොඳයි. දැන් මේ අකාබනික කොටසට තව නමක් තමයි ඛනිජ. මොකද මේගොල්ල පස්සේ පාෂාණ වලින් පස්ට හම් වෙච්ච කට්ටිය. පාෂාණයක තියෙන කළුගල් කොටස් වෙන්න පුළුවන්. මාතෘ ද්‍රව්‍යයක තියෙන කළුගල් කොටස් කැඩිච්ච විතරක් වෙන්න පුළුවන්. හැබැයි පුතේ පසක් ගත්තාම අපි කියවනේ පස කියන්නේ සංකීර්ණ පද්ධතියක් කියලා. වෙනස් වෙන සුළුයි කියලා. ඒකට මේක කොල්ලන්ට අමතරව පසේ ජීවීන් ඉන්නවා. මේගොල්ලන්ගෙන් ලැබිච්ච කාබනික ද්‍රව්‍ය තියෙනවා. ඔය ආසේ හුලනුත් තියෙනවා. ඔය ආසේ වතුරක් තියෙනවා. දැන් පස කියන්නේ විෂම ජාතිය හරිම සංකීර්ණ පද්ධතියක්. එහෙනම් මේ එක එක්කෙනා ගැන වෙන වෙනම කතා කරන්න වෙනවා. මේකෙන් අපි අකාබනික කොටස ගත්තොත් උක අපිට ඛනිජ මගින් නැත්තම් පාෂාණ මගින් හම්බෙච්ච කොටස හන්දා. ඕකට අපි කියනවා ඛනිජ කියලා. ඕකේ ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. එකක් තමයි ප්‍රාථමික ඛනිජ. මුලින් ඇතිවෙච්ච ඛනිජ කෙලින්ම පාෂාණ කැඩී බිඳී යාමෙන් හැදිලා වුණු ඛනිජ. අන්නේ ප්‍රාථමික ඛනිජ තවදුරටත් වෙනස් වෙලා ආපහු සංවිධානය වෙලා දෙවනුව ඇති වුණු ඛනිජ වේනම් ඒවට අපි කියනවා ද්විතීක ඛනිජ කියලා. පසක තියෙන මේ ඝන අකාබනික කොටස් වල අංශුන්ගේ විශාලත්වය මත කොච්චර ලොකුද කියන එක මත අපි ඒගොල්ල ප්‍රධාන කොටස් තුනකට වෙන් කරනවා. ලොකුම කට්ටියට කියනවා වැලි කියලා, ඊළඟ අයට කියනවා රොම්මඩ කියලා, ඊළඟ අයට කුඩාම අයට කියනවා මැටි කියලා. මෙන්න මේ වැලි හා රොම්මඩ සෑදීමේදී ප්‍රාථමික ඛනිජ තමයි හුඟක් වෙලාවට දායක වෙන්නේ. හැබැයි පසක තියෙන කුඩාම අකාබනික ඝන කොටස වල මැටි සෑදීමේදී ද්විතීක ඛනිජ තමයි ඒකට දායක වෙන්නේ. ද්විතීක ඛනිජ වලින් කොටසක් පස්සේ මැටි කොටස සාදනවා. ඒගොල්ලන්ට අපි කියනවා පසක හමුවන මැටි ඛනිජ කියලා. ඒගොල්ලන්ට අපි කියනවා පසක හමුවන මැටි ඛනිජ කියලා. මේ මැටි ඛනිජ වල පවතින ආවේනික සංකීර්ණ ව්‍යුහය. ඒ නිසා පසක තියෙන අකාබනික ද්‍රව්‍ය අතරින් ඊටාම ක්‍රියාශීලී රසායනිකව ඊටාම ක්‍රියාශීලී කොටස තමයි මේ මැටි ඛනිජ. ඒවත් මැටි කලිල කියලා අපි ඒගොල්ලන්ට කියනවා. එහෙම කියන්නේ ඇයි කියලා මම කියන්නේ. මේ මැටි ඛනිජ කියන එක්කෙනා ගත්තාම එයාට තියෙනවා ආවේනික ව්‍යුහය. මේ ආවේනික ව්‍යුහය ඇති වෙලා තියෙන්නේ ස්තර මගින්. එයාට තියෙනවා ස්තර ව්‍යුහය. මේ මැටි ඛනිජය කියන එක්කෙනා හැදෙන්නේ ද්විතීක ඛනිජ වලින් මැටි සාධන කට්ටිය මැටි ඛනිජ වෙනවා. ස්තර හේවත් තට්ටු දෙකක් දායක වෙලා තියෙනවා. එක ස්තරයක් හැදිලා තියෙන්නේ සිලිකේට් කියන જાතිය. සිලිකේට් කියලා කියන්නේ ළමයෝ සිලිකන් පරමාණුව ඔක්සිජන් පරමාණු හතරක් එක්ක එකතු වෙලා හදන අණු. මෙන්න මේ අණු ගණනාවක් එකතු වෙලා ස්තරයක් වශයෙන් හදනවා. ඒකට අපි කියනවා සිලිකේට ස්තරය කියලා. අණු වල හැඩ අරුව බලපුවාම මේ සිලිකේට අණුවකට පවතින්නේ චතුස්තලීය ව්‍යුහය. ටෙට්‍රාහෙඩ්‍රල් ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි පිරමීඩාකාර ව්‍යුහයක් තියෙන්නේ. එතකොට මේකේ තව ස්තරයක් තියෙනවා. ඒකට අපි කියනවා ඇලුමිනා ස්තරය කියලා. ඒක හදන්නේ ළමයෝ ඇලුමිනියම් එක්කෙනෙක් OH කාණ්ඩ 6ක් එක්ක එකතු වෙලා බහු අවයවීකරණය වීමෙන් සාධන ස්තරය ඇලුමිනා ස්තරය. ඇලුමිනා ස්තරයක පවතින මේ එක AlOH 6 කියන අණුවකට අර කෙමිස්ට්‍රි වලදී නැත්නම් SFT වලදී ඉගෙන ගන්න අණු හැඩයක් තියෙනවා. ඒ හැඩයට අපි කියනවා ඔක්ටහෙඩ්‍රන් ෂේප් එකේවත් අෂ්ටතලීය හැඩය කියලා. අණු වල හැඩ තියෙනවානේ. මෙතන තියෙන පිරමීඩයක් වගේ මෙතන තියෙනවා පිරමීඩ දෙකක්. කොහොම එකයි. කොහොම තව එකක් තියෙනවා. මෙයාගේ අණු හැඩය මේකයි, මෙයාගේ අණු හැඩය මේකයි. මේගොල්ල බහු අවයවීකරණය වෙලා හදන ස්තරය සිලිකේට ස්තරය. මේගොල්ල බහු අවයවීකරණය වෙලා හදන ස්තරය ඇලුමිනා ස්තරය. එතකොට මොකද වෙන්නේ? මේ ස්තර දෙක අතර විවිධ බන්ධන ඇති වෙනවා.
එතකොට මේ බන්ධන හයිඩ්‍රජන් වෙන්න පුළුවන්, පොටෑසියම් වෙන්න පුළුවන්, මැග්නීසියම් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බන්ධන සහිත මේ ස්තරය දිගින් අඩු වැඩි වෙන්න පුළුවන්. අනෙක් අතට මේගොල්ලෝ එකහු වෙලා හදනවා අයන දැලිසක්. එතකොට මේ ස්තරේ හදන්න අයන දැලිසක් තියෙනවා, මේ ස්තරේ හදන්න අයන දැලිසක් තියෙනවා. එතකොට ඇලුමිනා හා සිලිකේට යන ස්තර දැලිස වශයෙන් සෑදීමෙන් මේ ව්‍යුහය සාගන්නේ. ඒ නිසා මේකට සමහරු කියනවා ලැටිස් ව්‍යුහය හෙවත් ලැටිස් ව්‍යුහය කියලා කියනවා. එතකොට ඒ නිසා මේගොල්ලෝ හරි ප්‍රතික්‍රියාශීලී වෙනවා. මොකද මේගොල්ලන්ගේ බාහිර පෘෂ්ඨයේ ප්‍රතික්‍රියාශීලී, අභ්‍යන්තර පෘෂ්ඨයේ ප්‍රතික්‍රියාශීලී. මේ බන්ධන වල දිග අඩු වැඩි කර ගන්න පුළුවන්. ඒ නිසා සමහර දේවල් අඩව ගන්න පුළුවන්, ඉවත් වෙන්න පුළුවන්. ඒක තමයි ওই මැටි වල ලක්ෂණයක් තමයි වැස්සහම ඉදිමෙනවා, පායවුවාම ඇකිලෙනවා. මොකද මේ බන්ධන වල දිග අඩු වැඩි වෙනවා. දැන් බලන්නකෝ ඔය මැටි අධික තැනක් ලෝක අඩිය බලන්න. මැටි නැදින තැන කරමු. පායන කාලෙට මේක පොළොව ඉරිතලනවා. පොළොව ඉරිතලන්නේ මැටි කොටස හැකිලෙනවා. වැලි හෝ රොන් මඩ එහෙම හැකිලෙන්නේ නැහැ. වහිනකොට ආපහු ජලයේ උරා ගන්නවා මේ බන්ධනාස්සට. මොකද වෙන්නේ? මැටි ස්තර ප්‍රසාරණය වුණාම ආයේ ඉරිතලන්න නැතුව තියෙනවා. ඒ වගේ ඊටාම ක්‍රියාශීලී කොටසක් තමයි මැටි කියලා කියන්නේ. එතකොට ළමයි මැටි කොටසේ ආවේනික ලක්ෂණයක් තමයි මේ ස්තර ව්‍යුහයේ තියෙනවා. මේ ස්තර ව්‍යුහයේ සෑදීමට මේ සිලිකේට හා ඇලුමිනා කියන ස්තර දායක වන අනුපාතයේ මත අපි මේක බෙදනවා එකට එක. එහෙම නැත්නම් දෙකට එක. එකට දෙකට එක ගගා. එකට එක කියන්නේ මේ වගේ මැටි කණිජයක ඇලුමිනා ස්තර එකයි, සිලිකේට ස්තර එකයි. දෙකට එක කියන්නේ සිලිකේට ස්තර දෙකයි, ඇලුමිනා ස්තර දෙකයි. එකට දෙකට එක කියන්නේ සිලිකේට ස්තරයයි, ඇලුමිනා ස්තර දෙකයි, ආපහු සිලිකේට ස්තරයයි. මේවට විවිධ උදාහරණ ඕගොල්ලන්ට දීලා ඇති. ලයිට්, වර්මිකියුලයිට්, බර්ඩීඩලයිට්, හැලෝසයිට් නේද? ක්ලෝර් මේ පිඟන් මැටි වල එහෙම බහුලව තියෙන කට්ටිය කියෝලිනයිට් ආදී වශයෙන්. රයිට්. මම මෙතෙක් කතා කළේ ළමයෝ අකාබනික කොටස, ඒක ඊටාම ක්‍රියාශීලී වන ද්විතීක කණිජයට තේ හමු වන මැටි ගැන කතා කළා. වැලි හා රොන් මඩ ගැන එහෙම කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ඒ කොටස කතා කරලා ඉවරයි. මේ 45 ඉවරයි. ඊළඟට පසේ ඉන්න ජීවීන් පාංශු ජීවීන්. මේගොල්ල පසේ ජීවත් වෙනවා. මේ යටතේ විවිධාකාර උදවිය ඉන්නවා. කවුද? බැක්ටීරියා, දිලීර, ඇක්ටිනෝමයිසිට, එහෙම නැත්නම් මයිකෝප්ලාස්මා. මයිකෝප්ලාස්මා කියන්නේ බැක්ටීරියා විශේෂයක්. ඒක බැක්ටීරියා කණය. සමහර වෛරස්, භෞමික ශාක, ගැඩවිල මේ වගේ විවිධාකාර පාංශු ජීවීන් ඉන්නවා. ඒගොල්ල විවිධ ක්‍රියාවන් කරනවා. ඊළඟට පසේ තියෙනවා කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය කියන්නේ මේ පාංශු ජීවීන්ගේ මල ද්‍රව්‍ය සහ මල දී. එතකොට හරියට ප්‍රශ්න අහන ස්ථානයක් තමයි මෙන්න මේ පාංශු මැටි කලිලවල නැත්තම් මැටි කණිජවල ලක්ෂණ. වචන දෙකක් සමහරු කියනවා මැටි කණිජ කියලා. සමහරු කියනවා මැටි කලිල කියලා. මැටි කණිජ කියන්නේ මේගොල්ල ද්විතීක කණිජ, දිවණු ඇතුළු කණිජ පසේ හදන්නේ මැටි කොටස. ඇයි මේගොල්ලන්ට මැටි කලිල කියන්නේ? කලිල කියන්නේ කිසියම් අංශුවක ඉස්කම්බේ නැත්තම් ප්‍රමාණය මිලිමීටර් 0.002කට වඩා ප්‍රමාණයෙන් කුඩා අංශුන්ට කියන නම. ඔබ දන්න කලිල දලයේ දිය කිරීමෙන් ලැබෙන ද්‍රාවණ වලට කියනවා කලිල ද්‍රාවණ කියලා. උදාහරණයක් වශයෙන් අපි පිටි වතුර දිය කරපුවාම ඔබට පේනවා නිකන් පොඩි පිටි අංශුන් තියෙනවා වතුරේ ටිකක් වෙලා තිබ්බාම අඩියට බහිනවා. මේ කලිල අංශුන් කියන කට්ටිය අණු වලට හෝ පරමාණු වලට වඩා ප්‍රමාණයෙන් විශාලයි. ඒ හන්ද ඒගොල්ල ගුරුත්වයටදී පහළට බහිනවා. ඒකයි පිටි ද්‍රාවණයක් අපිට ඇල්ලුවට පිටි දිය කරලා දිගටම දෙන්නේ. පිටි කියන්නේ අයන හෝ අණු නම් ජලයේ දිය වෙලා තැන්පත් නොවී තියෙන්න පුළුවන්. නමුත් මේක කලිල නිසා ඊට වඩා ප්‍රමාණය විශාල හන්ද ගුරුත්වයටදී අඩියට බහිනවා. කලිලයක ලක්ෂණය එයා අණුවක් හෝ පරමාණුවක් වඩා ප්‍රමාණයෙන් විශාලයි. මෙන්න මේ අගයට වඩා හැබැයි ප්‍රමාණයෙන් කුඩායි. ඊට වඩා ප්‍රමාණයෙන් කුඩායි. ප්‍රමාණය අණු හෝ පරමාණු හෝ අයන වලට වඩා විශාල හන්දා ගුරුත්වයටදී පහළට බහිනවා.
පිටි කියන්නේ පාන් පිටි කියන්නේ කලිල. ඒකනේ පාන් පිටි ද්‍රාවණයක් ටිකක් වෙලා තිබුණාම අඩියට බහැලා වතුර පැහැදිලි වෙන්නේ. දැන් තේරෙනවද? මඩවලක තියෙන මඩ කලත් ආපුවාම මඩ වෙනවා. ටිකක් දවසක් හෝ ටික වෙලාවක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ආපහු මඩ ටික අඩියට බහැලා ජලයේ වතුර වලේ තියෙන වතුර ටික තැන්පත් වෙනවා. වෙහි කාලේට ගංගාවල වතුර බොර පාට වෙනවා. පායද්දී ඒ බොර යටතේ තියෙන පස්සාංශ තැන්පත් වෙනවා. විශේෂයෙන්ම මැටිහා යම්තර රොන් මඩාංශ ඒතර වතුර පැහැදිලි වෙනවා. ඒව කවදාවත් සදාකාලිකව ජලයේ දිය වෙලා තියෙන්නේ නැහැ. ඒ කලිල ද්‍රාවණ වල ලක්ෂණය. අනික තමයි අපි කලිල ද්‍රාවණයක් හදලා ඒකට ආලෝක ධාරාවක් එල්ල කළොත් අපි පිටි හරි නැටි හරි වතුර දිය කරලා ඒකට ටෝච් එකකින් පැත්තෙන් ආලෝකය ලබා දුන්නොත් මේ ආලෝකයේ ගමන් කරන පාර පේනවා අපිට. එහෙම ටෝච් එක ගහුවොත් තේරෙන්නේ මේ ආලෝකයේ ගමන් කරන පාර මේ ටෝච් එකේ ආලෝකයේ දිගේ අපිට පේනවා. හේතුව කලිලාංශ ප්‍රමාණයෙන් විශාල හන්ද ඒවට ආලෝකයේ ලැබිලා පරාවර්තන වෙනවා අපේ ඇහැ. අපිට පේන්නේ ඒකනේ. ඒකනේ අපිට දූවිලි සහිත පාරක දූවිලි ඇවිස්සලා තියලාවක වාහනයක ලයිට් දාගෙන ධාවනය කළොත් අපිට ලයිට් එක යන පාර පේනවා. ඒ පේන්නේ කොහොමද? දූවිලි අංශ මගින් ආලෝකයේ පරාවර්තන. දූවිලි අංශ කියන්නේ මැටි අංශ. ඒකල කල්ල කියන්නේ ඒකයි විශ්කම්මේ මීට වඩා ප්‍රමාණය කුඩා කර්ති. මේගොල්ලන්ගේ ලක්ෂණයක් තමයි බහුලව ඍණාරෝපණ වෙනවා. ඍණාරෝපණ වීම හැම මේගොල්ලන්ට ධන ආරෝපිත අයන රඳවා ගන්න පුළුවන්. ඍණාරෝපණ වන යාන්ත්‍රණය අපේ සිලබස් එකේ ඉන්නේ. මතක තියාගන්න ඕන මැටි කණිජ ඍණාරෝපිතයි ප්‍රමාණයෙන් මීට වඩා කුඩා හන්දා කලිල වශයෙන් දක්වනවා. පසක හමුවන ඊටාම ක්‍රියාශීලී කොටස. සිනිඳු වයනයක් පෙන්눔 කරනවා. ලා පාටක් පෙන්눔 කරනවා. ආවේනික ස්තර තත්වයක් පවතිනවා. ඒ සඳහා සිලිකේට් හා ඇලුමිනා කියන අයන නැත්තම් සංයෝග දායක වෙලා තියෙනවා. ඒවා දැලිසක් වශයෙන් පවතිනවා. දැලිසක් වශයෙන් පවතිනවා. ඒවා දැලිසක් වශයෙන් සංවිධානය වීමට අපි කියනවා ආවේනික ලැටිස් ව්‍යුහය කියලා. දැලිස සෑදීමට දායක වන සිලිකේට් අණු චතුස්තලීය හැඩවන අතර දැලිස් සෑදීමට දායක වන ඇලුමිනා අණු අෂ්ටකලීය හැඩ දරනවා. මැටි කලිජ වල හෝ මැටි කලිජ වල ලක්ෂණ කිව්වොත් ওই ටික ලියන්න වෙනවා. පාංශු ජීවීන් ගැන මම කතා කළා. කාබනික ද්‍රව්‍ය කියන්නේ මේ පාංශු ජීවීන් මගින් විවිධ අවස්ථාවල පසට ලබා දෙන ඒගොල්ලන්ගේ මල ද්‍රව්‍ය හා මල දේහ මේවා දි รา පත් නොවු වෙන්න පුළුවන්. දි รา පත් වෙමින් පවතින වෙන්න පුළුවන්. දි รา පත් වෙලා හියුමස් බවට පත් වූ වශයෙන් පසේ තියෙන්න පුළුවන්. මේගොල්ල අපට විවිධ හිත කරයි මේ කාබනික ද්‍රව්‍ය. දැන් පාංශු ජීවිනුත් අපට හිත කර වෙනවා. මේගොල්ල කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනවා, නයිට්‍රජන් වගේ චක්‍ර පවත්වා ගන්නවා, පෝෂක සුලභතාව වැඩි කරනවා, ශාක වෙතට පෝෂක ලබා දෙනවා. උදාහරණයක් නේද දිලීරක මූලය කියලා කියන්නේ. ඒ වගේම ශාක වල රෝග ඇති කරනවා. ඒ වගේම පෝෂක චක්‍රීකරණයට දායක වෙනවා. අන්න ඒ විදිහට පාංශු ජීවීන්ගේ වැදගත්කම කතා කරන්න පුළුවන්. ඒ වගේම කාබනික ද්‍රව්‍ය ගත්තාම මේගොල්ල පාංශු ජීවීන්ට උපස්ත්‍රයක් වශයෙන් ක්‍රියා කරනවා. පසට පෝෂක ලබා දෙනවා. පස්සංශු නිකව කරනවා. හේවත් බන්ධන හේවත් මෙලියම් කාරක හදනවා. පසේ ජලධාරිතාව වැඩි කරනවා. පසේ උෂ්ණත්වය දියුණු කරනවා. පසේ ජල වහනය දියුණු කරනවා. පාංශු කාදනය වළක්වනවා. ශාක මූල වර්ධනය උත්තේජ කරනවා. ශාක වලට ආරක්ෂකයක් වශයෙන් ක්‍රියා කරනවා. වාෂ්පීකරණය අඩු කරනවා. පසේ ස්වාරක්ෂක යාන්ත්‍රණය පවත්වා ගන්නවා. ස්වාරක්ෂකයක් කියන්නේ දන්නවද කෙමිස්ට්‍රි වලට එහෙම කරලා ඇති කිසියම් ද්‍රව්‍යයක් බාහිරින් දුන්නයි කියලා තමන්ගේ pH එකේ විශාල වශයෙන් වෙනස් කරන සංඝටකයක්. පසකක් තියෙනවා ඒ වගේ යාන්ත්‍රණයක්. ඒක පවත්වා ගන්න පාංශු කාබනික ද්‍රව්‍ය. ඊළඟට පාංශු වාතය කියලා කියන්නේ පසක තියෙන වාතය. පසක වාතයේ තියෙන්න පුළුවන් පසේ තියෙන ප්‍රමාණයෙන් කුඩා අවකාශවල. පසේ තියෙන ප්‍රමාණයෙන් විශාල අවකාශවල වගේම පස්වල තියෙන ජලයේ දිය වෙලා පාංශු ජලයේ දිය වෙලා තියෙන්න පුළුවන්. මේ පාංශු වාතය හා වායුගෝලීය වාතයේ සංයුතිය පොඩි වෙනස්කම් දරනවා. වායුගෝලීය වාතයට සාපේක්ෂව පාංශු වාතයේ ඔක්සිජන් අඩුයි. කාබන් ඩයොක්සයිඩ් වැඩි. හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායුන්ගේ ප්‍රමාණය වැඩි. ඒ වගේම පසේ පවතින
හා වායුගෝලයේ පවතින නයිට්‍රජන් ප්‍රමාණය එක හා සමානයි. ඒ වගේම පාංශු වාතයේ වායුගෝලීය වාතයට වඩා ජල වාෂ්ප තියෙනවා. බොහෝ විට පාංශු වාතය ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙනවා. මම කතා කළේ පාංශු හා වායුගෝලීය වාතයේ සංසන්දනයක්. මම ආයෙත් කියනවා නම් පාංශු වාතයේ වායුගෝලීය වාතයට වඩා කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. හැබැයි ඔක්සිජන් අඩුයි. ඒ වගේම පාංශු වාතයේ වැඩිපුර පාංශු වාතයේ වැඩිපුර හයිඩ්‍රජන් සල්ෆයිඩ්, එතනින් ගියාම සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායු තියෙනවා. ඒ වගේම පාංශු හා වායුගෝලීය වාතයේ පවතින නයිට්‍රජන් ප්‍රමාණය එක හා සමානයි. අවසාන වශයෙන් වායුගෝලීය වාතයට වඩා පාංශු වාතයේ ජල වාෂ්ප අධිකයි. බොහෝ විට පාංශු වාතයේ ජල වාෂ්පයෙන් සංතෘප්තයි. පාංශු වාතය වැදගත් වෙනවා බීජ ප්‍රරෝහණයට, ශාක මූල වර්ධනයට, කාබනික පදාර්ථ වියෝජනයට, පාංශු ජීවීන්ගේ ක්‍රියාවන්ට, පෝෂක සුලභතාව වැඩි කරන්නට, පාෂාණ ජීර්ණය වෙන්න ආදී වශයෙන් කතා කරන්නට පුළුවන්. මම දැන් කතා කරමින් ඉන්නේ දෙවන නිපුණතා මට්ටම පසක පවතින විවිධ සංඝටක. පරිමාව අනුව පසක පවතින සංඝටක 45ක් අකාබනික ද්‍රව්‍ය වෙනවා. ඛනිජ කියලා කියනවා පස මගින් ලැබුණ නිසා. 5ක් කාබනික සම්භවයක් තියෙන දේවල්. ඒගොල්ලන්ගේ 1%ක් පරිමාවෙන් පාංශ ජීවීන්, 4ක් පරිමාවෙන් කාබනික ද්‍රව්‍ය. තව 25ක් පරිමාවෙන් පාංශු වාතය, ඉතුරු 25ක් පාංශු ජලය. खनिज ගැන කතා කරපුවාම ප්‍රාථමික හා ද්විතීයික खनिज ගැන කතා කළා. ද්විතීයික खनिज වලින් බැටි හදන කට්ටිය බැටි खनिज කිව්වා. ලක්ෂණ ගැන කතා කළා. ස්තරය ගැන කතා කළා. ලැටිස් ෆුඩ් ගැන කතා කළා. ඍණාරෝපිත වීම ගැන කතා කළා. ප්‍රතික්‍රියාශීලී වීම ගැන කතා කළා. ධනාරෝපිත අයන තියාගන්න පුළුවන්. පසකාමෝන ඊටාම ක්‍රියාශීලී අකාබනික කොටස සින්දු වයනයක් තියෙනවා. ලා වර්ණයක් තියෙනවා. අධික ප්‍රතික්‍රියාශීලී පෘෂ්ඨීය වර්ගඵලයක් සපයලා තියෙනවා. මේවා සෑදීමට ඇලුමිනා හා සිලිකේට ස්තර දායක වන අනුපාතයේ මත තමයි එකට එක දෙකට එක ආදී වශයෙන් වර්ග කරන්නේ. ජීවීන් ගැන කතා කළා. බැක්ටීරියා, දිලීර ආදී ඉන්නවා කිව්වා. ඒගොල්ලන් ක්‍රියාවන් කිව්වා. කාබනික ද්‍රව්‍ය ගැන කිව්වා. වාතයේ සංසන්දනය කළා. වායුගෝලීය පාංශු වාතය. ඒගොල්ලන් කරන දේවල් ගැන කිව්වා. පසකාමෝන වැදගත්ම ඊළඟ කොටස තමයි පාංශු ජලය. යම් පසක හමු වන ජලය පාංශු ජලය වේ. පාංශු ජලය ගැන කියලා දැනට සාකච්ඡාව නවත්තලා ඉදිරි තවත් වැඩසටහනක් හෝ දෙකක් කරලා මම පසින්ද කරලා දෙන්නම්. මොකද මේ ළමයි වෙන පොඩි චෝදනාවක් තියෙනවා. ගොඩාක් මේ දිගට මේ සාකච්ඡාව කරගෙන ගියාම දත් වුණා ඩේටා ඉවර වෙනවා කියලා. ඒගොල්ලන්ගේ දත් ඉවර වෙනවා. එතකොට ඒවට අමාරු දරා ගන්න නේද? ප්‍රශ්න තියෙනවා. කම්මැලි හිතනවා ආදී වශයෙන් මම හින්දා ෆයිල් වෝටර් ගැන කතා කරලා පොඩ්ඩක් කතාන්තරේ නවත්තන්න. ඕගොල්ලන්ට මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ඇත්තටම පාඩම් කළාට අමතරව ඒ කරන දේවල් හොඳට මතක් තියාගන්න. මොකද ඔයගොල්ලෝ පාඩම් කරලා හිටියනම් ඒකම මගේ මේ කයිවාරු අහගෙන හිටියනම් මේ කයිවාරු මම උගන්වන එක අහගෙන හිටියනම් හොඳට වැඩේ ධාරණය කරගන්න පුළුවන්. හරිද? රයිට්. වැඩේට යමු. අපි කතා කරන්න යන්නේ පාංශු ජලය ගැන. යම් පසක හමු වන ජලය පාංශු ජලය වෙනවා. කොහෙද පසේ ජලය තියෙන්නේ? ප්‍රමාණයෙන් කුඩා අවකාශයේවත් ක්ෂුද්‍ර අවකාශවල, ප්‍රමාණයෙන් විශාල අවකාශයේවත් මහා අවකාශවල සහ සමහර වෙලාවට මේ තියෙන්නේ පස්සංශුව නම් පස්සංශුව වටා තුනී පටලයක් විදිහට පාංශු ජලය රැඳිලා තියෙනවා. මේ විදිහට ළමයෝ පසක ජලය රැඳෙන්න ප්‍රධාන හේතු කිහිපයක් බලපානවා. එකක් තමයි සංසක්ති සහ ආසක්ති බලය. දෙවෙනි එක තමයි කේශාකර්ෂණ බලය. තුන්වෙනි එක තමයි පෘෂ්ඨික ආතති බලය. හතරවෙනි එක තමයි ජල අණුවල ද්‍රවීයතාව. යම් පසක ජලය රැඳෙන්නේ මෙන්න මේ හේතු හන්දා. සංසක්ති කියලා කියන්නේ සමජාතීය අංශුන් අතර ඇතිවන
ආකර්ෂණ බලය. එක ජලාංශුවක් තව ජලාංශුවක් එක්ක බැඳලා තියෙන සංශක්ති බලවලින්. අපේ පරිසරයේ ජලාණු වෙන වෙනම නැහැ H2O නැහැ. මේ ඔක්කොම එක වෙලා තියෙනවා සංශක්ති බලය මගින්. ඒක පස්සේ ජලයකට දායක වෙනවා. දෙවෙනි එක ආශක්ති බලය. විෂම જાතිය අංශුන් අතර ඇතිවන ආකර්ෂණ බලය. උදාහරණයක් එක පස් අංශුවක් මැටි අංශුවක් සමග බැඳෙන්නේ මේ ආශක්ති බලය. සමජාතීය අංශුන් අතර සංශක්ති බලය, විෂම ජාතීය අංශුන් අතර ආශක්ති බලය. පසක ජලය රැඳීමට බලපාන තුන්වන බලය තමයි කේශාකර්ෂණ බලය නැත්නම් කැපිලරි ඇක්ෂන් කියලා අපි කියනවා. සිහින් නලවල ගුරුත්වයට එරෙහිව ජලය රඳවා ගත හැකි අතිරේක ආකර්ෂණ බලයක් ඇති වෙනවා. මෙන්න මේකට අපි කියනවා කේශාකර්ෂණ බලය කියලා. සිහින් නලවල ගුරුත්වයට එරෙහිව ජලය රඳවා ගත හැකි අතිරේක ආකර්ෂණ බලය කේශාකර්ෂණ බලයයි. මෙහෙම හිතන්නකො මම ගන්නවා විශාල මෙච්චර විතර අඟල් 4ක් සෙන්ටිමීටර් 10ක් විතර විස්කම්භයේ තියෙන ලොකු ස්ලෝන් බට කෑල්ල. මෙහෙම අරගෙන මේක ජල භාජනයක තියලා මේ ස්ලෝන් බට කෑල්ලටයි මේ ජල භාජනයටයි වතුර දානවා. කොහොම දාලා බට කෑල්ල ඔහොම තියෙද්දි ස්ලෝන් නල කෑල්ල ඔහොම තියෙද්දි ජල භාජනය හිමීට අයින් කරනවා. මොකද වෙන්නේ? මේ ස්ලෝන් බටේ තියෙන වතුර ටික ඔක්කොම බැහැලා යනවා. ඇයි බැහැලා ගියේ? මේක සිහින් නලයක් නෙමෙයි හෙනපත නලයක්. මේ නලය තුල ගුරුත්වයට එරෙහිව ජලය රඳව ගන්න බෑ. මේ නලය මගින් ජලය රඳව ගන්න එතන බලයට වඩා ගුරුත්ව බලය වැඩි. ප්‍රතිඵලය මොකක්ද? ගුරුත්වය යටතේ ජලය බැහැලා ගියා. හැබැයි අපි සිහින් නලයක් ගත්තොත්, ඊටාම සිහින් නලයක් ගත්තොත් ඒකෙත් මේ වගේ වතුර දාලා නලයේ තියෙද්දි වතුර ටික අයිත භාජනය අයින් කරවුවට මේ නලයේ වතුර නැති වෙනවා. පොඩි කාලේ හුඟක් අය මේ ප්‍රැක්ටිකල් එක කරලා තියෙනවා. සිහින් නලයේ වශයෙන් පාවිච්චි කරන්නේ ඉවර වෙච්ච කාබන් පෑන් කුඩා. ඕකේ තියෙන තුඩ කියලා ගලවලා දානවා. ඊළඟට තියෙනවා සිහින් කාබන් කුඩා. ඉස්ටලම කටේ තියාගෙන ගල හුලම් පිපෙනවා. ටිකක් වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? හුලම් වෙනුවට මේකේ පේනවා කියලා. කෙලවල 90% ගණනක්ම තියෙන ජලය. ඊළඟට මොකද වෙන්නේ? මේ කාබන් පෑන් කුර මතකද දන්නේ ඔබට? මෙහෙම ගත්තාම මේකේ තනින් තන මෙන්න මෙහෙම පොඩි පොඩි කෙලස්තර තියෙනවා. මේකම අල්ලන් හිටියනේ මේ කෙල ටික ඉවත් වෙන්නේ නැහැ. ඇයි? ගුරුත්වයේ එරෙහිව මේ කේටේ හෝ ජලය රඳවාගත හැකි අතිරේක ආකර්ෂණ බලයක් මේ කාබන් කුරේ තියෙනවා. මේක සිහින් නලයක් හන්දා. ඉතින් ගුරුත්වයේ ඉතක් ප්‍රමාණවත් නැහැ මේ ජලය ඉවත් කරන්න. කාට හරි ඉවත් කරන්න ඕන නම් පිමින්ට ඕන, එහෙම නැත්නම් වේගයෙන් ගසන්න ඕන. මෙන්න මේ විදිහට සිහින් නලවල ගුරුත්වයට එරෙහිව ජලය රඳවාගත හැකි අතිරේක ආකර්ෂණ බලය කේශාකර්ෂණ බලය. පසේ තියෙන ප්‍රමාණයෙන් කුඩා අවකාශ, ශුද්ධ අවකාශ ක්‍රියා කරනවා මේ කේශික නල වගේ. ඔන්න පසක ජලය රැඳෙන දෙවන බලය. සංශක්ති සමජාතීය, ආශක්ති විෂම ජාතීය, කේශාකර්ෂණ සිහින් හා කේශික නලවල ගුරුත්වයට එරෙහිව ජලය රැඳෙන බලය. පෘෂ්ඨික ආතතිය කියන්නේ අපි කිසියම් ද්‍රව පෘෂ්ඨයක් ගත්තොත් ඒ පෘෂ්ඨයේ පවතින අංශුන් වෙනම නැහැ. ඒව ඇත්තටම සංශක්ති බල වලින් බැඳිලා පටලයක් වගේ ක්‍රියා කරනවා. ඒව පටලයක් වශයෙන් ඉන්න නිසා ඒගොල්ලෝ ඉවත් වෙන්නේ නැහැ. පටලයක් වශයෙන් අල්ලගෙන ඉන්නවා. එතකොට ජලාංශ එකතු වෙලා පෘෂ්ඨයක් වශයෙන් ගොඩනැගීම නිසා ඇතිවන්නා වූ රඳවා ගැනීමේ බලය ඇති වෙන්නේ පෘෂ්ඨික ආතතිය නිසා. ඊළඟට ජලාණු වල පවතින ද්‍රවීයතාව. ඔබ දන්නවා ජලාණුවක් ගත්තාම මෙහෙමනේ තියෙන්නේ. මේ අර එකසර ඉලෙක්ට්‍රෝන වල මගින් තල්ලු කරනවානේ. එතකොට මේ ජලාණුවේ පවතින ඔක්සිජන් මෙතනට දීලා මෙතන ධන වෙනවා, මෙතන ඍණ වෙනවා. මෙයාට යාවද තව ජලාණුවක් එක්ක බැඳෙන්න පුළුවන්. මේ මගින් නැතිවෙන බන්ධන වලට අපි කියනවා හයිඩ්‍රජන් බන්ධන කියලා. එතකොට මම කතා කළේ පසක තියෙන ජලයේ පාර්ශ්ව ජලයයි, පාර්ශ්ව ජලයේ රැඳෙන ස්ථාන තුනයි ශුද්ධ අවකාශ, මහා අවකාශ හා පස්සංශු වටා තුනි පටලයක් විදියට. මෙලෙස යම් පසක ජලය රැඳීමට බලපාන ප්‍රධාන
හේතු කීපයක් තියෙනවා. සංසක්තිය ආසක්ති බල, කේශාකර්ෂණ බලය, පෘෂ්ඨිකාපතිය හා ජල අණු වල ද්‍රවීයතාව. අසක තියෙන ජලය හරි වැදගත් වෙනවා. බිම් සකස් කරන්න, බීජ ප්‍රරෝහණය වෙන්න, ශාකවලට අවශ්‍ය තෙතමනේ හේවත් ශාකවල වර්ධනයට, වල්පැල මර්ධනය කරන්න, රෝග පරිභෝග පාලනය කරන්න, පොහොර යොදන්න, එහෙම නැත්නම් වැඩිපුර ලවණ සෝදා යවන්න පාංශ ජලයේ කෘෂිකර්මයේ වැදගත් වෙනවා. එතකොට පාංශ ජලයේ තුල විවිධත්වයක් තියෙනවා. මේ විවිධත්වයේ සරල වර්ධනය කරන්න මොකද අපි කරන්නේ? පාංශ ජලයේ සඳහා වර්ගීකරණයක් ගොඩනගනවා. දැන් ළමයි මොකක් හරි වර්ගීකරණයක් වෙනවා නම් ඒකට පදනමක් තිබිය යුතුයි. මේ නිසා පාංශ ජල වර්ගීකරණය පදනම් දෙකක් අනුව අපි කරනවා. එක පදනමක් තමයි භෞතික වර්ගීකරණය. අනිකට කියනවා ජෛව විද්‍යාත්මක වර්ගීකරණය. භෞතික වර්ගීකරණය හා ජෛව විද්‍යාත්මක වර්ගීකරණය වශයෙන් පාංශ ජලයේ වර්ග කළ හැකි ආකාර දෙකක් තියෙනවා. භෞතික වර්ගීකරණයේදී සලකා බලලා තියෙන්නේ පසේ ජලයේ තියෙන්නේ කොහේද? ඉවත් කිරීමට හෝ රඳවා ගැනීමට අවශ්‍ය බලය කොතරම්ද? පසෙන් ජලය ඉවත් කරන්නට හෝ පසේ ජලය රඳවා ගන්න අවශ්‍ය බලය මොකක්ද? මේ මත ගොඩනැගුණු වර්ගීකරණය ෆිසිකල් ක්ලාසිෆිකේෂන් එවත් භෞතික වර්ගීකරණය. ජෛව විද්‍යාත්මක වර්ගීකරණය මත කතා කරන්නේ ශාක වල ලබා ගන්න පුළුවන්ද බැරිද? ජෛව විද්‍යාත්මක කියන්නේ ශාක වල. භෞතික වර්ගීකරණය කොහෙද තියෙන්නේ? කවර බලයකින්ද? භෞතික වර්ගීකරණය මත පාංශ ජලයේ ආකාර තුනයි. මොනවාද ආකාර තුන? ගුරුත්වාකර්ෂණ ජලය, කේශාකර්ෂණ ජලය, ජලාකර්ෂක වූ ජලාකර්ෂණ ජලය. යම් පසක පවතින ජලය ගුරුත්වය යටතේ පසෙන් බැහැලා යන ජලය ගුරුත්වාකර්ෂණ ජලය. අර හංගල් හතරේ එස්ලෝන් බටේ වාගේ. ඇයි මේ ජලය පසෙන් බැහැලා යන්නේ? ගුරුත්ව බලය පසේ ජලය රැඳෙන බලයට වඩා වැඩි. ඒ නිසා ගුරුත්වය යටතේ ඉවත් වෙනවා. ඉතින් ගුරුත්වය යටතේ පසෙන් ඉවත් වන හන්දා ශාක වලට හෝ කෘෂිකාර්මිකව යොදා ගන්නට බැහැ. අපට වැඩක් නැහැ. මේ ජලයේ රැඳී ඇති බලය වායුගෝල පීඩන ඒකක 0 සිට 0.2 අතර පරාසයකින් වෙනවා. මේක මැනීමට තව පරිමාණයක් අපි හදා ගන්නවා. PF පරිමාණය කියලා. ඒක පස්සේ කතා කරමු. ඊළඟට දෙවන ජල වර්ගය කේශාකර්ෂණ ජලය. යම් පසක පවතින අර සිහින් අවකාශයවත් ශුද්ධ අවකාශ වල රැඳී ඇති බලයයි. ජලය. මේ ජලය ගුරුත්වය මගින් ඉවත්වන්නේ නැහැ. මොකද ශුද්ධ හේවත් කේශික අවකාශ වල ඇතිවන කේශාකර්ෂණය මගින්. ඒ නිසා මේ ජලයේ කොටසක් වගා ශාක වලට ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා කෘෂිකාර්මිකව වැදගත් වෙනවා. එතකොට මේ ජලය පසේ රැඳිලා තියෙන්නේ මෙතන වායුගෝල පීඩන 0.2 අතර. මෙයා රැඳිලා තියෙනවා වායුගෝල පීඩන 2 ඉඳලා 31. කවුද? කේශාකර්ෂණ ජලය. ඊළඟට හමු වෙනවා ජලාකර්ෂණ ජලය. මෙයා පස්වංශ වටා තුනී පටලයක් විතර ඉතා අධික සංශක්තිය ආසක්ති බල වලින් බැඳිලා තියෙනවා. කොච්චර අධික බල වලින් බැඳිලාද කිව්වොත් මෙයා නම් ගුරුත්වය යටතේ ඉවත් වෙන්නේ නැහැ. වගා ශාක වලට ලබා ගන්නත් බැහැ. කෘෂිකාර්මිකව වැදගත් වෙන්නේ නැහැ. මෙයා රැඳී පවතිනවා වායුගෝල පීඩන ඒකක 31 ඉඳලා 10000ක් තරම් වූ අධික බලයකින්. මේ ඉන්නේ ගුරුත්වාකර්ෂණ ජලය, මේ ඉන්නේ කේශාකර්ෂණ ජලය, මේ ඉන්නේ ජලාකර්ෂණ හේවත් ජලාකර්ෂක ජලය. ගුරුත්වය යටතේ ඉවත් වෙන්නේ ගුරුත්වාකර්ෂණ ජලය. කෘෂිකාර්මිකව වැදගත් නැහැ. මහා අවකාශ වලයි තියෙන්නේ. පසේ තියෙන ජලයෙන් ශුද්ධ අවකාශ වල තියෙන කෘෂිකාර්මිකව කොටසක් වැදගත් වන ජලයේ කේශාකර්ෂණ. පස්වංශ වටා තුනී පටලයක් වශයෙන් බැඳී ඇති ජලය
කෘෂිකාර්මිකව වැදගත් වෙන්නේ නැහැ, ශාක වලට ගන්නත් නැහැ, ගුරුත්වයට ඉවත් වෙන්නේ නැහැ. ජලාකර්ෂක ජලය. මේ ජලයේ රැඳී පවතින වායුගෝල පීඩන පරිමාණයක් තමයි මම මේ දක්වන්නේ. හරිද? ඊළඟට ජෛව විද්‍යාත්මක වර්ගීකරණය යටතේ අපි කතා කරන්නේ පස්සේ ජලයේ තියෙන ජලය ශාක වලට ගන්න පුළුවන්ද බැයිද කියන එක ගැන. මේ යටතේ වගා ශාක වලට ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කේශාකර්ෂණ ජලයේ කොටසක් විතරයි. එයාට අපි කියනවා ලබාගත හැකි ජලය කියලා. අනිත් ටිකයි ජලාකර්ෂකයි ලබා ගන්න බෑ. අපි කියනවා ලබාගත නොහැකි ජලය කියලා. තව කොටසක් ඉන්නවා ගුරුත්වාකර්ෂණ ජලය ශාක විශ්යෙන් ලබා ගන්න ඉස්සෙල්ලා පසෙන් බැහැලා යනවා. එයාට අපි කියනවා නිදහස් ජලය හේවත් අතිරික්ත ජලය කියලා. මේ කතා කළේ පාංශු ජලයේ කොටසක් ගැන විතරයි. යම් පසක පවතින ජලයේ පාංශු ජලයයි ශුද්ධාවකාශ, මහාවකාශ, පස්සංශ වටා තුනී පටලයක් වශයෙන් තියෙනවා. එතකොට මේ ජලයේ රැඳීමට බලපාන හේතු කිව්වා සංසක්තිය, ආසක්ති, කේශාකර්ෂණ බලය, ඒ වගේම පෘෂ්ඨිකාගතිය හා ජලාංශ වල ද්‍රවීයතාව. පාංශු ජලයේ පවතින විවිධත්වය නිසා වර්ගීකරණ ආකාර දෙකයි. භෞතික වර්ගීකරණය කොහෙද තියෙන්නේ? කවර බලයකින්? ජෛව විද්‍යාත්මක වර්ගීකරණේ ශාක වලට ගන්න පුළුවන්ද බැයි. භෞතික වර්ගීකරණය යටතේ පාංශු ජලයේ ආකාර තුනයි: ගුරුත්වාකර්ෂණ, කේශාකර්ෂණ හා ජලාකර්ෂණ. එතකොට පසක තියෙන මේ ජල වර්ගයන් මත පසක තිබිය හැකි තෙතමන අවස්ථාවන් ගැන අපි කතා කරනවා. යම්කිසි පසක ගුරුත්වාකර්ෂණ, ජලාකර්ෂණ හා කේශාකර්ෂණ කියන ජල වර්ග තුනම ඉන්නවනම් අපි එයාට කියනවා සංකෘප්ත ධාරිතාවේ ඇති පසක් කියලා. එයා සම්පූර්ණයෙන්ම ජලයෙන් සංකෘප්ත වෙලයි තියෙන්නේ. මේ වගේ පසක තියෙන ගුරුත්වාකර්ෂණ ජලය බැහැලා ගියාට පස්සේ පස පත්තර තෙතමන අවස්ථාවට කියනවා ක්ෂේත්‍ර ධාරිතාව කියලා. එතකොට ක්ෂේත්‍ර ධාරිතා පසක තියෙනවා ජලාකර්ෂණ හා කේශාකර්ෂණ කියන ජල වර්ග දෙකම. හැබැයි මේ ගුරුත්වාකර්ෂණ ජලය ගුරුත්වයට බැහැලා ගිහිල්ලා ඉවරයි. ඊළඟට ක්ෂේත්‍ර ධාරිතාවේ තියෙන පසක ජලයේ ශාක මගින් උරා ගන්නවා. ඕම උරාගන්නේ කොහොමද? ශාක විසින් යොදනවා උරා ගැනීමේ බලයක් හෙවත් චූෂණ බලයක්. ඒ මගින් පසේ තියෙන ජලය උරා ගන්න බලනවා. මේක ඇති වෙන්නේ ස්වේදන චූෂණය කියන ක්‍රියාව මගින් කියලා. එතකොට උරා ගන්නවත් එක්කම පසේ තියෙන ජලය අඩු වෙලා ගිහිල්ලා එක්තරා අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී පසේ ජලය රැඳිලා තියෙන්නේ ශාක වලට යෙදිය හැකි චූෂණ බලයට වඩා වැඩි බලයකින්. ඒ හන්දා තවදුරටත් ශාක වලට ඉතුරු ජලය උරා ගන්නට බෑ. ශාක පෙන්නුම් කරනවා ජලය උරා ගන්න බැරි ලක්ෂණයක් මොකක්ද? මැලවීම. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා පසේ මැලවීමේ අංකය නැත්නම් මලානික සංගුණකය නැත්නම් ස්ථිර මැලවීමේ අංකය කියලා. මොකද ශාකයේ ජලය නැතුව විජරණය මගින් ශාකයේ මැලවිලා තියෙන්නේ. මේ අවස්ථාවේ පසේ ඉන්නවා අපේ වර්ගීකරණය අනුව ජලාකර්ෂක ජලය සම්පූර්ණයෙන්ම ඉන්නවා. ඊට අමතරව කේශාකර්ෂණ කොටසක් ඉන්නවා. හැබැයි උරා ගන්න බැරි තරම් අධික බලයකින් ඔය පසේ තියෙන වැඩක්. අපිට වැදගත් වෙන්නේ ශේෂ්ඨ ධාරිතාව හා මැලවීමේ අංකය අතර තියෙන මෙන්න මේ ජල කොටස විතරයි. මේගොල්ල ගන්න විදියක් නෑ. ගන්න ඉස්සෙල්ලා ඉවත් වෙනවනේ. මේගොල්ල ගන්න විදියක් නෑ. බැරි තරම් අධික බලයකින් තියෙනවා. ලබාගත හැකි ජලයේවත් available water කියන්නේ field capacity එක හා wilting point එක නැත්නම් ශේෂ්ඨ ධාරිතාව හා මැලවීමේ අංකය අතර ජල පරාසය. ඊළඟට පසෙන් ජලයේ තවත් අඩු වෙලා ගිහිල්ලා ගුරුත්වාකර්ෂණ, කේශාකර්ෂණ හා ජලාකර්ෂණ කියන ජල වර්ග තුනම ඉවත් වුණාට පස්සේ මේ පසේ පවතින තත්ත්වයට අපි කියනවා oven dried soil හේවත් උදුනේ වියලි පස් කියලා. පසක් මේ තත්ත්වෙට ගෙන්න ඕන නම් අවන් මේක දාලා සෙන්ටිග්‍රේඩ් අංශයට 105ට අපි රත් කළ යුතුයි. එතකොට තියෙන ජලයේ ටික ඔක්කොම වාෂ්ප වෙනවා. අපි දන්නවා ජලයේ වාෂ්ප බවටපත් වෙන්නේ සෙන්ටිග්‍රේඩ් 100ද කියලා. 105ක් කියලා අමතර පහක් දාලා තියෙන්නේ. මෙතන ජලයේ නිදහසේ නෑ. පස් වලට බැඳිලා තියෙන්නේ බැමි කඩා වාෂ්ප කරන්නයි වැඩිපුර පහක් දාලා තියෙන්නේ.
ඒ නිසා අපිට තෙතමනේ යටතේ වැදගත් වෙනවා තෙතමන අවස්ථාව, සංකෘප්ත ධාරිතාව, ශේෂ ධාරිතාව, මැලවීමේ අංකය උදුනේ විපස්. මේට අමතරව සමහරු කතා කරනවා යම් පසක පවතින ගුරුත්වාකර්ෂණ හා කේශාකර්ෂණ කියන ජල වර්ග දෙකම ඉවත් වුණාට පස්සේ ඒ පස්සේ තිබිය හැකි තෙතමන අවස්ථාවක් ගැන මේකට අපි කියනවා උපරිම ජලාකර්ෂක සංගුණකය කියලා. හැබැයි මේක අපිට එච්චර වැදගත් නෑ. ඉතින් මෙතනින් ප්‍රැක්ටිකල්ස් අපිට ලැබෙනවා. එකක් තමයි ශ්‍රේෂ්ඨ ධාරිතාව හොයන්න ප්‍රැක්ටිකල්ස් තියෙනවා. මැලවීමේ අංකය හොයන්න ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ඒ වගේම යම් පසක තියෙන තෙතමන ප්‍රමාණය හොයන්න ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ඒකට අපි කියනවා පාර්ශ්ව තෙතමනය මැනීම. පසක් කරන් අවන්නකේ දාන තෙතමනය ස්කන්ධයක් වශයෙන් මැනීමට අපි කියනවා බාරමිතික ක්‍රමය කියලා. එහෙම කෙලින්ම තෙතමනය මනින්න නැතුව උපකරණ මගින් මනින ක්‍රම දෙකක් තියෙනවා. එක උපකරණයක් තමයි ශේෂ්ත්‍ර ආතතිමාන ක්‍රමය. අනික තමයි ජිප්සම් කුට්ටි ක්‍රමය. ඉතින් පාර්ශ්ව ජලය යටතේ ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙන්නේ. එතකොට මම අවශ්‍ය නම් ප්‍රැක්ටිකල් පිළිබඳව ඉදිරියේදී කතා කරන්න. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මම මෙතන දැන් කතා කරන්න යන්නේ නැහැ. මේ පාර්ශ්ව ජලයේ මැනීමට විවිධ ඒකක යොදා ගන්නවා. එකක් තමයි වායුගෝල පීඩන ඒකක. තව එකක් තමයි PF පරිමාණ ඒකක. මේ ඒකක වර්ග දෙක ගැන පොඩි අවබෝධයක් තියෙන්න. ඒ ගැන මම පස්සේ ඊළඟ දේශනාවේදී කතා කරන්නම්. ඇත්තම සරලව කියනවා නම් වායුගෝල පීඩන ඒකක කියන්නේ මේ තියෙන පෘථිවි ගෝලය නම් මේ වටා පවතිනවා වායුගෝලය. මේ වායුගෝලයේ වාතය මගින් ඇති කරන තෙරපීම මුහුදු මට්ටමේදී අපි ගණන් හදා ගන්නවා වායුගෝල පීඩන ඒකක 1 කියලා. වායුගෝලීය වාතය මගින් මුහුදු මට්ටමේදී ඇති වන තෙරපීම වායුගෝල පීඩන ඒකක 1ක්සේ සලකා ඒ අනුව ගොඩනැගූ පරිමාණයට අපි කියනවා වායුගෝල පීඩන ඒකක පරිමාණය කියලා. එතකොට ගුරුත්වාකර්ෂණ ජලයේ යටතේ මේක අපි බිඳුවේ ඉඳලා 0.2 අතර කියලා කියනවා. කේශාකර්ෂණ ජලයේ තියෙන වායුගෝල පීඩන 0.2 ඉඳලා 31 දක්වා, ජලාකර්ෂණ පීඩන 31 ඉඳලා 10000 දක්වා. ඔහොම අපිට පරිමාණයක් හදාගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේක පත් කරගන්න ජල සෙන්ටිමීටර් කියන තත්වයට. ඊළඟට ඒක ලවණක මගින් පහ බවට පත් කරනවා. ඒ ටික මම ආපහු ඊළඟ සෙෂන් එකේදී මුලදීම කියලා ඉන්නවා. පාර්ශ්ව ජලයේ මැනීමේ පරිමාණය ගැන. අපි දැන් කතා කළා පස්සේ නිමුණතා මට්ටම් දෙක. දෙවන නිමුණතා මට්ටමේදී වැඩිපුරම කතා කළේ පාර්ශ්ව ජලය ගැන. ඊට අපි කතා කළා පස්සේ හමුවන අකාබනික කොටස. ඊටදී පාර්ශ්ව මැටි කලිල හා කාබනික කලිල මැටි කලිල පිළිබඳව, ඒ වගේම කාබනික ද්‍රව්‍ය හා පාර්ශ්ව ජීවීන් පිළිබඳව, පාර්ශ්ව වාතය පිළිබඳව, පාර්ශ්ව ජලය පිළිබඳව ප්‍රශ්න අහනවා මෙන්න මේ වගේ තැන්වලින්. පාර්ශ්ව මැටි කලිලවල නැත්නම් මැටි කණිජවල ලක්ෂණ මොනවාද? පාර්ශ්ව මැටි කණිජවල කෘෂිකාර්මික වැදගත්කම මොනවා කියන්නේ? එයා ඍණාරෝපිත ආදී වශයෙන්. තුන්වෙනි එක තමයි පාර්ශ්ව කාබනික ද්‍රව්‍යවල කෘෂිකාර්මික වැදගත්කම මොකක්ද? ඒ වගේම පාර්ශ්ව ජීවීන්ගේ කෘෂිකාර්මික වැදගත්කම. කෘෂිකාර්මයේදී ජීවීන් වැදගත් වෙන්නේ කොහොමද? පාර්ශ්ව වාතය හා වායුගෝලීය වාතයේ සංයුතිය. ඊළඟට පාර්ශ්ව වාතයේ සංයුතිය කෙරේ බලපාන සාධක. මේක නම් මම ඉතල කතා කළේ නෑ. පස්සේ ගැඹුර, වගාකල භෝගය, වර්ෂා පතනය, ඉතින් ගියාම බිම් සකස් කරන ක්‍රමය, පසට යොදන සංඝටක, කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය, පස්සේ ගැඹුර ආදී මත වායු ප්‍රමාණය හා සංයුතිය වෙනස් වෙනවා. ඊළඟට පාර්ශ්ව වාතයේ කෘෂිකාර්මික වැදගත්කම අහනවා පහ. ඊළඟට පාර්ශ්ව ජලය. පාර්ශ්ව ජල වර්ගීකරණය ගැන ගුරුත්වාකර්ෂණ, කේශාකර්ෂණ, ජලාකර්ෂණ.
ඊළඟට ප්‍රැක්ටිකල් අහන්න පුළුවන් පාර්ශ්ව ජලයේ මැනීම ගැන. ඒක මම මෙතන වැඩි කතා කළේ නෑ. අපි ඉදිරියේදී බලමු කොහොමද පාර්ශ්ව ජලය භාරමිතිකව එහෙම නැත්නම් පරිමාමිතිකව එකපත් කරන්නේ භාරමිතික පාඨාංක. ඊට අමතරව පාර්ශ්ව ජලයේ කෘෂිකාර්මික වැදගත්කම ආදී ගැන ප්‍රශ්න කරනවා. ඉතින් මම ඔය නිපුණතා මට්ටම් දෙකක වැදගත් ස්ථාන තමයි ඔබට ආවරණය කරලා දුන්නේ. ඒතර ඔබ ඉදිරි ටිකක් බලා ගන්න අපි ඉදිරි දිනවලදී ඉතින් නිපුණතා මට්ටම් ටිකත් මෙහෙම සාකච්ඡා කරමු. එහෙනම් මේ අපි වැඩසටහනට දාන පේපර් එක ඔයගොල්ලෝ අර ලින්ක් එකෙන් අරගන්න. මම ඉදිරියේදී අනිත් වගේ පේපර්ස් දාන්නම්. දාලා ඉතින් අපි පන්ති පටන් ගන්න පුළුවන් වෙන එක මෙහෙම කරගෙන යන්න. එහෙනම් බයි.